හැම වෙන්න මේ ගානට 2001 A-level විභාගයට ආපු MCQ ඒවා. හරිද? ඔය ගාන ඇත්තටම හිතලා හදන්න පුළුවන් ගානක් ඇත්තටම. හරිද? ඔය ගාන කියවගෙන ඉන්න ගාන කියනවා පරිපතේ පෙන්වා ඇති අයුරු ඕම් 75 ප්‍රතිරෝධයක් සහිත B පෙට්ටිය සහ පෙට්ටිය B නොදන්නා ප්‍රතිරෝධයක් එන ප්‍රතිරෝධ යුක්ත වේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔය රූපේ බලන්නකෝ ඔය රූපේ කියනවා එතකොට ඕම් 75 ප්‍රතිරෝධයක් තියෙනවා 75ක් එකක් තියෙනවා අනිත් එකේ නොදන්න ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධයක් වෙන්න පුළුවන් ප්‍රතිරෝධ කීපයක් වෙන්න පුළුවන්. හරිද? එතකොට එක 70 අරක 75ලු අනිත් එක දන්නේ නැල්ලු ප්‍රතිරෝධය. හරිද? ඔයාලට ඊට පස්සේ කියනවා ඕම් 75 ප්‍රතිරෝධය හරහා විභවාන්තරය වෝල්ට් 9ක් නම් 75 හරහා විභවාන්තරය වෝල්ට් 9 නම් පහත සඳහන් කුමක් නොදන්නා ප්‍රතිරෝධකය ප්‍රතිරෝධ නිරූපණය කරයිද කියලා අහනවා. හරිද? ඕක ඉතින් ඇත්තටම අර ඕම් නියමයේ දාලා පොඩ්ඩක් ටිකක් දිගට හදන්න පුළුවන්. එහෙම නැතුව හිතෙන් හදන්න පුළුවන්. හරිද? හිතෙන් හදන්න පුළුවන්. සම්පූර්ණ තනිකර හිතෙන් හදන්න නැතුව මම චුට්ටක් බෝඩ් එකේ ඇඳලා ඔයාලට කියලා දෙන්න. හරිද? බෝඩ් එකේ ඇඳලා කියලා දෙන්න. බලන්නකො. බලන්න. දැන් මෙහෙමනේ ඔක තියෙන්නේ මෙතන තියෙනවා ප්‍රතිරෝධක දෙකක්. හරියට මෙතන ඕම් 75ක ප්‍රතිරෝධකයක් තියෙනවා. මෙතන පෙට්ටියක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හරිද? ප්‍රතිරෝධකයක් තියෙනවලු මොකද්ද කියලා කීයක්ද කියලා දන්නේ නැහැ. මෙතන සෙට් කරලා දෙනවා වෝල්ට් 12ක බැටරියක් සෙට් කරලා දෙනවා. හරිද? මෙතන වෝල්ට් 12ක බැටරියක් මේ විදිහට සෙට් කරලා දෙනවා. හරිද? මෙතන වෝල්ට් 12ක බැටරියක් තියෙනවා. ඔහොමයි තියෙන්නේ. ඔයාලට කියනවා මේකේ වෝල්ට් ඕම් 75 දෙපස විභවාන්තරය වෝල්ට් 9ක් කියලා කියනවා. මේක දෙපැත්තේ විභවාන්තරය වෝල්ට් 9ක් කියලා කියනවා. හරි. එහෙනම් ඕක දෙපැත්තේ විභවාන්තරය වෝල්ට් 9 නම් මේක දෙපැත්තේ විභවාන්තරය වෝල්ට් කීයක් වෙනවද? මේ එතන 12යි නම් 12 බෙදලා තියෙන්නේ 9යි මෙතන වෝල්ට් 3 විදියට නේ. මෙතන වෝල්ට් 12 නම් මේක දෙපැත්තට 9ක් වෙනවා මේක දෙපැත්තට වෝල්ට් 3ක් වෙනවා. හරි. එහෙනම් මේක දෙපැත්තට 9 මේක දෙපැත්තට 3යි කියලා කියන්නේ විභවාන්තර අනුපාතය මොකද්ද? 9ට 3යි. විභවාන්තර අනුපාතය 9ට 3යි. හරි. විභවාන්තර අනුපාතය 9ට 3යි කියන්නේ 3ට 1යි කියන එක. හරි. විභවාන්තර අනුපාතය 9ට 3යි 9ට 3යි කියන්නේ 3ට 1යි කියන්නේ. එහෙනම් ප්‍රතිරෝධ අනුපාතය 3ට 1ක් වෙන්න ඕනේ නේද? ප්‍රතිරෝධ අනුපාතය 3ට 1ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන 75 නම් මේකෙන් 3න් පංගුවක් මෙතන තියෙනවා. මෙතන 75 නම් මෙතන 25ක් වෙනවා. හරි. මෙතන 75 නම් මේක 25ක් වෙන්න ඕනේ. ඇයි? ප්‍රතිරෝධ අනුපාතය 3ට 1ක් වෙනවා. මෙතන 3ක් වෙනකොට මෙතන 1ක් වෙනවා. එහෙනම් මෙතන 75ක් වෙනකොට මෙතන 25ක් වෙනවා. එහෙනම් මෙතන ප්‍රතිරෝධය 25යි. එහෙනම් ඕම් 25ක ප්‍රතිරෝධයක් තියෙන පද්ධතිය තෝරන්න ඕන. උත්තරේ තෝරන්න ඕනේ. ඕම් 25ක් තියෙන උත්තරේ තෝරන්න ඕනේ. හරිද? අපි බලමු. පළවෙනි උත්තරේ වෙන්න පුළුවන්ද? බෑනේ. එතන 25 දෙක සමාන්තරගතයි කියලා කියන සම කියන්නේ 12.5. මෙතන මේක වෙන්න පුළුවන්ද? බෑනේ. ඇයි? ඒක 25 ෂෝට් වෙලා තියෙන්නේ මේ ප්‍රතිරෝධයක් රහිත කම්බියකින් දෙපැත්ත යාවෙලා. පේනවද? ප්‍රතිරෝධයක් රහිත කම්බියකින් දෙපැත්ත යාවෙලා. ඒක වෙන්නත් බෑ එහෙනම් උත්තරේ. මේක 50යි සමාන්තරගතයි. අන්න ඒක වෙන්න පුළුවන් නේද? 50යි සමාන්තරගතයි කියන 25යි නේද? එහෙනම් ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. ඒක තමයි. ඊළඟ ඒවා ඉතින් මේක 50ක් වෙන්න බෑ. මේක 75 වෙන්න බෑ. උත්තරේ වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි උත්තරේ වෙන්න ඕනේ. හරිද? හරි. ගානට අදාළව විවරණය ලියා ගන්න. ගානට අදාළව විවරණය ලියා ගන්න. ලියන්න මෙහෙම. ඕම් 75 දෙපස විභවාන්තරය නැත්නම් ඕම් 75 දෙපස ඩෙල්ටා V සමානයි වෝල්ට් 9 නිසා ඕම් 75 දෙපස ඩෙල්ටා V සමානයි ඕම් 75 දෙපස ඩෙල්ටා V සමානයි වෝල්ට් 9 නිසා කැපිටල් B දෙපස ඩෙල්ටා V සමානයි කැපිටල් B දෙපස ඩෙල්ටා V සමානයි 12 අඩු කිරීම 9 සමානයි වෝල්ට් 3ක් ය. කැපිටල් B දෙපස ඩෙල්ටා V සමානයි 9 අඩු කිරීම නෑ 12 අඩු කිරීම 9 සමානයි වෝල්ට් 3ක් ය. 12න් 9 අඩු කරලා තමයි 3යි කියලා ගත්තේ. 12 අඩු කිරීම 9 සමානයි 3යි වෝල්ට් ය. එව නිසා ඩෙල්ටා V අනුපාතය එව නිසා ඩෙල්ටා V අනුපාතය 9ට 3 සමානයි 3ට 1. ඩෙල්ටා V අනුපාතය ඒ කියන්නේ විභවාන්තර අනුපාතය 9ට 3 සමානයි 3ට 1 නිසා 9ට 3 සමානයි 3ට 1 නිසා ප්‍රතිරෝධ අනුපාතයද 3ට 1ක් විය යුතුයි. ප්‍රතිරෝධ අනුපාතයද
3ට එකක් විය යුතුයි. එම නිසා B හි ප්‍රතිරෝධය ඕම් 25ක් විය යුතුයි. නැත්නම් ඕම් 25ක් වේ. එම නිසා B හි ප්‍රතිරෝධය ඕම් 25ක් වේ. උත්තරේ 3. එම නිසා B හි ප්‍රතිරෝධය ඕම් 25ක් වේ. උත්තරේ 3. ඕන්න ලියලා තියාගන්න ඔය ගානේ දෙවෙනි පිළිතුරෙහි ඕම් 25 ලුහුවත් වී ඇත නැත්නම් ෂෝට් වී ඇත. දෙවෙනි පිළිතුරෙහි ඕම් 25 ලුහුවත් වී ඇත. වරන් විතර ෂෝට් වී ඇත. ලුහුවත් වී ඇත. එහෙම නැත්නම් ෂෝට් වී ඇත. ඔයාලට කියන කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණන් ගන්න බැරිලු. ඒ කියන්නේ කෝෂ පරිපූර්ණයි කියලා කියන්නේ. හරිද? කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා කියන කෝෂ පරිපූර්ණයි කියන එක. හරිද? AB අතර විභවාන්තරය වන්නේ කොච්චරද කියලා අහනවා. A ලක්ෂයයි B ලක්ෂයයි අතර විභවාන්තරය කොච්චරද කියලා අහනවා. හරිද? එහෙනම් මුලින්ම A වල විභවය හොයන්න, ඊළඟට B වල විභවය හොයාගන්න. එතකොට A වල විභවය B වල විභවය දෙක හොයාගත්ත කියලා කියන්නේ AB අතර විභවාන්තරය හොයන්න එක ලොකු දෙයක් නෙවෙයි. හරිද? බලා ගන්න හැමෝම. ඕකේ. හරිද? ඕකේ තියෙන්නේ මෙහෙමනේ. බලා ගන්න හැමෝම. මෙතන ඔය සර්කිට් එකේ තියෙන මෙතන ඕම් 3ක් තියෙනවා. මෙතන ඕම් 3ක් තියෙනවා. මෙතන ඕම් දෙකක් තියෙනවා. ඔව්. නෑ ඕම් එකක් තියෙනවා නේද? ඕම් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන යටාර්ථ ගත්තාම පස්සේ යටාර්ථ කොහොමද තියෙන්නේ? යටාර්ථ තියෙනවා මෙතන දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. හරි? මෙතන 3යි මෙතන 1යි දෙනවා. මෙතන තියෙන 2යි. ඕම් දෙකකුයි මෙතන ඕම් දෙකකුයි විතර තියෙනවා. හරි මෙතන ලක්ෂය A කියලා දීලා දෙනවා. මෙතන ලක්ෂය B කියලා දීලා දෙනවා. මේකට ගෙනින්න මෙහෙම බැටරියක් සෙට් කරලා දෙනවා. හරි මේ විදිහට බැටරියක් සෙට් කරලා දෙනවා. වෝල්ට් 10ක බැටරියක්. හරි වෝල්ට් 10ක බැටරියක් ඔය විදිහට සෙට් කරලා දෙනවා. හරි දැන් ඔයාලා හොඳට අහගන්න. දැන් මෙතන ධනාග්‍රේ විභවය නේද? මෙන්න මෙතන ධනාග්‍රේ විභවය කෙලින්ම මෙතෙන්ට එනකම්ම තියෙන්නේ. හරි ධනාග්‍රේ විභවය තමයි කෙලින්ම මෙතෙන්ට එනකම් තියෙන්නේ. හරි ඍණාග්‍රේ විභවය තමයි කෙලින්ම මෙතෙන්ට එනකම් තියෙන්නේ. හරි මම හිතනවා අපි සාමාන්‍ය ගණන් හදද්දී අපි කරන්නේ ඍණාග්‍රේ විභවය වෝල්ට් බිඳුව කියලා දානවා. එහෙනම් මෙතන වෝල්ට් බිඳුව. හරි ඒක ඍණාග්‍රේ විභවය මෙතන බිඳුව නම් මෙතන බිඳුව මෙතන බිඳුව නම් මෙතන බිඳුව. ඔතන බිඳුව වගේ මෙතන එන මොකද වෙන්නේ? මේකේ විභව වෝල්ටේජ් එක වෝල්ට් 10 කියන්නේ ඍණාග්‍රේ බිඳුවේ නම් තියෙන්නේ ඍණාග්‍රේ බිඳුවේ නම් තියෙන්නේ ධනාග්‍රේ 10 තියෙනවා. ඒ මේකේ විද්‍යුත් ගාමබලේ වෝල්ට් 10නේ. එහෙනම් ඒ කියන්නේ ර්ණාග්‍රයේ තියෙන බිඳුවේ නම් මේ මෙතන ර්ණාග්‍රය මේ දිගට ර්ණාග්‍රය මෙතෙන්ට එනවා. මෙතෙන්ට ර්ණාග්‍රය. මෙතනින් තමයි මෙතනට වෙනස් වෙන්නේ ඈ. මෙතන බිඳුව නම් මෙතන 10 තියෙනවා. ධනාග්‍රය තියෙනවා. එහෙනම් මෙතන ධන 10 වෝල්ට් වල තියෙනවා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඔයාලා මෙන්න මේව දාගන්න මෙතන පාඩ කරපුවාම දාගත්තොත් මේ ලක්ෂයක් පාඩ කරපුවාම මේ ලක්ෂයක් පාඩ කරපුවාම මෙතන නිකරවම දාගත්තොත් මේකත් නිකරවම මේකත් නිකරවම. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා මෙතන මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය වෝල්ට් 10නේ. මෙතන බිඳුවේ මෙතන 10 කියන්නේ වෝල්ට් 10නේ. එහෙනම් මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය වෝල්ට් 10යි. හරි මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය වෝල්ට් 10යි. හරිද? එහෙනම් ඒ වල විභව හොයාගන්න පුළුවන් මේ විභවාන්තරය 10 බෙදෙන්නේ 3ට 1 අනුපාතයකට. හරි 3ට 1 අනුපාතය ওই 10 බෙදෙන්නේ. හරි එහෙනම් 3ට 1 අනුපාතය බෙදලා මෙතනට 3ක් යන්න ඕනේ මෙතනට 1ක් යන්න බෑ 3ට 1කට බෙදෙන්න ඕනේ. 10 3ට 1කට බෙදලා මෙතෙන්ට ගියද මේක දෙපැත්තට වෝල්ට් කීයද එන්න ඕනේ? මේක දෙපැත්තට එන්න ඕනේ වෝල්ට් 2.5ක් එන්න ඕනේ. මේක දෙපැත්තට එන්න ඕනේ කීයද? වෝල්ට් 2.5 නේ 3ට 2 මේ පැත්තට 4.5ක් එන්න ඕනේ මේ පැත්තට 2.5ක් එන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන්නේ ධන 2.5 වෝල්ට් වෙලා වෙනවා. හරි? එයි මෙතන මුළු විභාගය වෝල්ට් 10යි 10 බෙදෙන්න ඕනේ 3ට 1ට 3ට 1ට බෙදෙද්දී 3ට 1ට බෙදෙද්දී මේ පැත්තට එන්න ඕනේ 7.5ක්. මම ඔන්න රූපේ පෙන්නන්නම්. මේ පැත්තට එන්න ඕනේ 7.5ක්. ඒවා හිතේ සුළු කරන්න මේ හිතෙන් ගන්න මේවා ඈ. මේ පැත්තට 7.5ක්. මේ පැත්තට 2.5ක්. කොහොමද බෙදෙන්න ඕනේ? කොහොමද ආයෙ දෙන්න ඕනේ? එතකොට මේ පැත්තට 7.5කුත් මේ පැත්තට 2.5කුත් බෙදෙද්දී මෙතෙන්ට එන්නේ ධන 2.5 වෝල්ට් එකයි. ඇයි මෙතන බිඳුව නම් මෙතන තියෙන්නේ ධන 2.5 වෝල්ට්. මෙතන තියෙන්නේ 10යි. හරි එතකොට මේක දෙපැත්තට 2.5ක් වෙනවා. මේක දෙපැත්තට 7.5ක්. හරිද? ඊට පස්සේ මෙතන 10 මෙතන බිඳුවයි කියලා කියන්නේ මෙතන 10 මෙතන බිඳුවයි කියලා කියන්නේ මේ 10 බිඳුවයි කියලා කියන්නේ මේ මැද ලක්ෂය ඉන්නවනේ කියලා මේගොල්ලෝ සමසමව බෙදෙන්නේ. ඇයි? මෙතන ඕම් දෙකයි මෙතන ඕම් දෙකයි කියන්නේ සමසමව විභවාන්තර බෙදෙන්නේ. සමසමව බෙදනවා කියන්නේ මෙතෙන්ට වෝල්ට් 5ක් ලැබෙනවා මෙතෙන්ට වෝල්ට් 5ක් ලැබෙනවා. පහ පහ තමයි ඒතකොට ලැබෙන්නේ. මේක දෙපැත්තට වෝල්ට් 5ක් ලැබෙනවා මේක දෙපැත්තට වෝල්ට් 5ක් ලැබෙනවා. හරි එතකොට මෙතන එන්නේ ඉතින් මෙතන 10 නම් මෙතන 5යි වෝල්ට් එනවා. මෙතන වෝල්ට් 5යි වෙනවා.
හරි එහෙනම් ඔයාලෙන් ගානේ අහන්නේ මොකද්ද AB අතර විභවාන්තරයනේ අහන්නේ AB A සහ B අතර විභවාන්තරය අහන්නේ A සහ B අතර විභවාන්තරය කියන්නේ A ට සාපේක්ෂව B ගේ විභවය අහන්නේ A B අතර විභවාන්තරය නේ අහන්නේ VB අඩු කිරීම VA හරි VB අඩු කිරීම VA හරිද VB කියලා කියන්නේ වෝල්ට් 5යි VA කියලා කියන්නේ වෝල්ට් 2.5යි හරි වෝල්ට් 2.5 ගන්න උත්තරේ නෝ උත්තරේ එන්නේ වෝල්ට් 2.5 තමයි උත්තරේ හරි වෝල්ට් 2.5 කියලා උත්තරේ හරි නේද පැහැදිලිද මම කියන්නේ හරි විභව විදිහේ මූලධර්මයෙන් තමයි ඉතින් සලකනවා තියෙන්නේ හරි පොඩි රූපයක් දාගන්න පොඩි රූපයක් දාලා උඩ අත්තේ මේ වෝල්ට් 10ක් තියෙනවා මෙතන බිඳුවයි මෙතන බිඳුව නම් මෙතන 10යි ඒ කියන්නේ මෙතන 10යි වෝල්ට් 10 බෙදෙන්න ඕන 3ට 1 3ට 1 කියන්නේ මෙතන 4.5 මෙතන 2.5 එතකොට මෙතන විභවය අඩු වෙනවනේ ඒ කියන්නේ කරන්ට් එක යන්නේ මෙහෙටනේ බලනකොට මෙහෙම ගිහලා මෙතන මේ පැත්තට කරන්ට් එක යන්නේ එතකොට මෙතන 10ට වඩා මෙතන 4.5 අඩු වෙනවා ඒ කියන්නේ මෙතන වෙන්නේ 2.5 හරි මෙතන 10ට වඩා මෙයාගේ දෙපැත්තට 4.5 කියන්නේ මෙතන 10 නම් මේ පැත්තට යද්දි විභවය අඩු වෙනවා එයි IR විභව බැස්මක් කරන කරන්ට් එක මෙහෙමනේ ගලන්නේ කරන්ට් එක මෙහෙම ගලද්දි IR විභව බැස්මක් කරලා 10 කියන්නේ 2.5 අඩු වෙනවා එතකොට මේකේ දෙපැත්තේ 4.5 එතකොට මෙතන 2.5 කියන්නේ තව 2.5 අඩු වෙනවා මේ 2.5 අඩු වෙනවා මෙතන බිඳුවක් හරි කාට සෙට් කරා මෙතන 10 නම් මෙතන වෝල්ට් 5ක් එන්නේ මෙයාගේ දෙපැත්තේ 5ක් බහිනවා 5ක් බැලුවා මෙතන 5යි එතකොට මෙයාගේ දෙපැත්තේ තව 5ක් බහිනවා එතකොට මෙතන බිඳුවයි හරිද ඕකේ හරියට කියලා නැහැනේ A ට සාපේක්ෂව B ගේ විභවයද B ට සාපේක්ෂව A ගේ විභවයද කියලා. එතකොට ඔයාලා දැන් මෙතන අකුරු දෙක මාරු කරලා B ට සාපේක්ෂව A ගේ විභවය ගත්ත කියලා කියන්නකො. B ට සාපේක්ෂව A ගේ විභවය ගත්තොත් ඍණ උත්තරයක් එන්නේ. හරිද? එතකොට විභව අන්තරය කිව්වම ඒක ඍණ උත්තරය සලකන්නේ නැතුව ධන උත්තරයට තමයි උත්තරේ ගහන්නේ. විභව අන්තරේ මොකක් හරි විභව වෙනස කියන එක අහන්නේ. විභව වෙනස අන්නේ. මේ දෙක අතර විභව වෙනස මෙතන 5යි මෙතන 2.5 කියන විභව වෙනස ඉන්නේ 2.5 තමයි. මෙතන 5යි මෙතන 2.5 කියන විභව වෙනස 2.5. ඔයාලා මේක අකුරු දෙක මාරු කරලා B ට සාපේක්ෂව A විභවය ගත්තොත් B ට සාපේක්ෂව A විභවය ගත්තොත් වෙන්නේ මෙතන ඍණ උත්තරයක් එනවා. ඒක ඍණ උත්තරයක් එනවා කියන එකේ තේරුම ඉතින් අර ඔයාලා වැඩි එකකින් අඩු එක නෙමෙයි අඩු කරලා තියෙන අඩු එකකින් වැඩි එක තමයි අඩු කරලා තියෙන්නේ. මේකයි එහෙම උත්තරේ. දැන් ඔයාලා ගාන කියලා නැහැනේ A ට සාපේක්ෂව B ගේ විභවය ගන්න කියලා නැහැනේ. ඉතින් මම හෙව්වා A ට සාපේක්ෂව B ගේ විභවය මට පේනවා මොකද B ගේ විභවය තමයි වැඩි කියලා පේනවා. ඒකින්ද මම A ට සාපේක්ෂව B ගේ විභවය හෙව්වා. ඒකයි කරන්නේ ඈ. මට පේනවනේ මෙතන B ගේ විභවය වැඩි A ගේ විභවය අඩුයි කියලා. ඒකින්ද A ට සාපේක්ෂව B ගේ විභවය. හැබැයි ගාන විශේෂයෙන් කියලා තිබ්බනම් B ට සාපේක්ෂව A ගේ විභවය වෙන්නේ කියලා. එහෙනම් අර මේ දෙක B ට සාපේක්ෂව A ගේ විභවය හොයන්න ඕනේ වුණා නේද? මේව හොයන්න ඕනේ. ගාන කියලා තිබ්බනම් B ට සාපේක්ෂව A ගේ විභවය වන්නේ කියලා. VAB කියලා හොයන්න ඕනේ. A ඍණ VB හොයන්න ඕනේ. හරි. ගාන විශේෂයෙන් කියලා නෑනේ විභවාන්තරය කියලා කියන්නේ. විභවාන්තරය හොයනවා කියන්නේ වැඩි එකකින් අඩු එක අඩු කරන්නේ. B ගේ විභවයෙන් A ගේ විභවය අඩු කරන්නේ. එච්චරයි. මම හිතනවා මේ කියපු කතාව පැහැදිලි ඇති කියලා. හරිද? ඕනනම් වාක්‍ය ලියලා තියාගෙන ගත්තට කවන්නේ මොකද? ඉහළ ශාඛාව දෙපස වෝල්ට් 10 විභවාන්තරය වෝල්ට් 10 ඉහළ ශාඛාව දෙපස විභවාන්තරය වෝල්ට් 10 3ට 1 අනුපාතය බෙදීමෙන් එහි විභවය වෝල්ට් 2.5ද එහි විභවය වෝල්ට් 2.5ද පහළ ශාඛාව දෙපස ඩෙල්ටා V සමාන වෝල්ට් 10 වෝල්ට් 10 දෙකට දෙක සමානයි 1ට 1 දෙකට දෙක සමානයි 1ට 1 දෙකට දෙක සමානයි 1ට 1 අනුපාතය බෙදීමෙන් B විභවය වෝල්ට් 5ද වේ කියලා ලියන්න යනවා. B විභවය වෝල්ට් 5ද වේ.
ඊළඟට මේ ගාන වල පොඩ්ඩක් try කරන්න. හරිද? දැන් මම මේ ඒ වගේ ගානක් හදලා උදව් කරානේ. ඔයාලා දැන් මම මේ දැන් දෙන ගාන ඔයාලා පොඩ්ඩක් try කරන්න මුලින්. හරිද? try කරලා උත්තරේ ගන්න බලන්න. හරි බලන්න මේ වනේ දැන් මෙතන වෝල්ට් 10යි හරිද මෙතන වෝල්ට් 10යි මෙතන 1.3යිනේ 10 බෙදන්න ඕනේ මෙතන බින්දු මේක මෙතන ඍණාග්‍රේ විභවයේ වෝල්ට් බින්දුව මෙතන වෝල්ට් බින්දුව එන්නේ මෙතන එහෙනම් ඍණාග්‍රේ වෝල්ට් බින්දුව නැති ධනාග්‍රේ වෝල්ට් 10යි තියෙන්නේ එහෙනම් මෙතනත් 10යි මේ දෙකටම මෙතන තියෙනකම් වෝල්ට් 10යි තියෙන්නේ ධන 10යි වෝල්ට් වල තියෙන්නේ හරිද එතකොට මේ ලක්ෂ්‍ය ටික සේරම එකම ලක්ෂ්‍ය මේ ලක්ෂ්‍ය ටික සේරම එකම ලක්ෂ්‍ය මෙතන ලක්ෂ්‍ය සෙට් එකම එකම ලක්ෂ්‍ය මේ ලක්ෂ්‍යයි මේ ලක්ෂ්‍යයි මේ ලක්ෂ්‍ය සේරම එකම ලක්ෂ්‍ය. එතකොට ඉතින් මේ දෙක අතර විභවාන්තරය වෝල්ට් 10 නම් මේ දෙක අතර විභවාන්තරය වෝල්ට් 10යි. මේ දෙක අතර විභවාන්තරය වෝල්ට් 10යි. එතකොට 10 බෙදන්න ඕනේ මෙතන කියලා 1ට 3 අනුපාතය බෙදන්න ඕනේ. 1ට 3ට බෙදනවා කියලා කියන්නේ මේක 1ට 3ට බෙදෙද්දී මොකද? 1ට 3 කියලා කියන්නේ මේ පැත්ත 2.5ක් එනවා. මේ පැත්තට 7.5ක් එනවා. ඔහොමනේ බෙදෙන්නේ. ඔහොම තමයි 1ට 3ට බෙදෙන්නේ. එහෙනම් මෙතන 10 කියන එක මෙතෙන්ට 10 මෙතන කරන්ට් එක ගලන්න මෙහෙමනේ බලන්නකෝ. මෙහෙම යන කරන්ට් එක මෙතනින් මෙහෙටනේ ගලන්නේ. මෙහෙට ගලද්දි 10 කියන එක 2.5 මෙතන ගතිය අඩු වෙනවා. කියන්නේ මෙතන 7.5. මෙතන 7.5 වෝල්ට්. හරි? ඒ මෙහෙම එන කරන්ට් එක මෙතනින් ගිහලා මෙතෙන්ට මෙහෙමනේ ගලන්නේ මේකට. එතකොට මෙතන IR විභව වැස්මක් වෙනවා. IR විභව වැස්මක් වෙනවා. මෙතන 10 දින එක 2.5ක් අඩු වෙලා මෙතන 7.5ක්. මෙතන 7.5 කියන එක 7.5ක් අඩු වෙලා මෙතන බිඳුව වෙනවා. ඔකනේ. හරිද? මෙහෙම එන කරන්ට් එක මෙහෙම ගිහලා මේක හරහා මෙහෙම ගලනවා. මෙතන IR විභව වැස්මක් වෙනවා. මෙතන 10 කියන එකෙන් 2.5ක් අඩු වෙලා මෙතෙන් එන්නේ එතකොට 7.5ක්. එතන 7.5 තියෙන එක 7.5ක් අඩු වෙලා. එතකොට මේ විභවාන්තරය 7.5ක් එන්නේ. එතකොට මෙතන බිඳුවක් වෙනවා. හරි මේක දෙපැත්තේ විභවාන්තරය 2.5යි. මෙතන 7.5යි. මෙතන 10යි කියලා මේ දෙක අතර විභවාන්තරය 2.5යි. මෙතන වෝල්ට් බිඳුව මෙතන බිඳුවයි. එහෙනම් මේ දෙක දෙපැත්තේ විභවාන්තරය මේ ලක්ෂ දෙක දෙපැත්තේ විභවාන්තරය වෝල්ට් 7.5යි. හරි ගාට සෙට් නේ. මෙතනත් ඒ වගේම තමයි. මෙතන වෙන්නේ 6ට 2. 6ට 2 6ට 2 සමානයි කියද 3ට 1ට බෙදෙන්නේ 6ට 2 සමානයි 3ට 1 3ට 1ට බෙදෙද්දී මේ පැත්තට එනවා කියද 3ට 1ට බෙදන්න ඕනේ දැන් මේක පැත්තට එනවා කියද 3යි අර පැත්තට 1යිනේ 3ට 1 කියලා කියන්නේ මේ පැත්තට 2.5ක් වෙනවා මේ පැත්තට 7.5ක් වෙනවා ඔන්න ඔය විදිහට මේකේ වෙන්නේ එහෙනම් මෙතන 10 තියෙන එක 7.5ක් අඩුලා මෙතෙන්ට එන්නේ 2.5යි හරි මෙතන 2.5 කියන එක තවත් 2.5ක් අඩුලා මෙතන බිඳුව වෙනවා හරි ඔන්න ඔය විදිහට සෙට් වෙනවා එහෙනම් ඔයාලා අහන්නේ මොකද්ද? අහන්නේ AB අතර විභවාන්තරය අහන්නේ. බැලුව බැලමට පේනවා මෙතන 7.5 මෙතන 2.5 කියන්නේ වෝල්ට් 5යි විභවාන්තරය. හරිද? BAB කියලා යන මොනවද? BAB. B ට සාපේක්ෂව AB විභවය දැන් බලන්නේ. ඇයි ඒ? වෝල්ට් A ට B ට සාපේක්ෂව AB විභවය. මොකද විභවාන්තරය කියන්නේ වැඩි එකකින් අඩු එකක් අඩු කරනවා. විභවාන්තරය නම් විභව වෙනස කියන එක අහන්නේ. විභව වෙනස කියන්නේ A වල විභවයෙන් B වල විභවය අඩු කරනවා. කියන්නේ වැඩි එකකින් අඩු එකක් අඩු කරනවා. ඒ කියන්නේ 7.5න් 2.5ක් අඩු කරන්න 7.5න් අඩු කරන්න 2.5 එතකොට උත්තරේ නේද වෝල්ට් 5ක් කියලා ඉස්සේ උත්තරේ වෝල්ට් 5යි හරිද ඒක ඕන ලියනවා වාක්‍ය ලියනවා ලියන්නේ කොහොමද ලියන්නේ ඉහළ ශාඛාව දෙපස ඩෙල්ටා v සමානයි වෝල්ට් 10 ඉහළ ශාඛාවේ දෙපස ඩෙල්ටා v සමානයි වෝල්ට් 10 1ට 3 සමානයි 1ට 3 සමානයි නෑ 1ට 3 අනුපාතය බෙදීමෙන් 1ට 3 අනුපාතය බෙදීමෙන් 1ට 3 අනුපාතය බෙදීමේදී කියලා කියන්නේ 1ට 3 අනුපාතය බෙදීමේදී
එහි විභවය නැත්නම් VA සමාන වෝල්ට් 7.5ක් වේ. 1ට 3 අනුපාතයට බෙදීමේදී VA සමාන වෝල්ට් 7.5ක් වේ. VA සමාන වෝල්ට් 7.5ක් වේ. ඊළඟට පහළ ශාඛාවේ දෙපස ඩෙල්ටා V සමාන වෝල්ට් 10. පහළ ශාඛාව දෙපස ඩෙල්ටා V සමාන වෝල්ට් 10. පහළ ශාඛාවේ දෙපස ඩෙල්ටා V සමාන වෝල්ට් 10. 6ට 2 සමාන 3ට 1. 6ට 2 සමාන 3ට 1. 6ට 2 සමාන 3ට 1. අනුපාතයට බෙදීමේදී BB සමාන වෝල්ට් 2.5ද වේ. BB සමාන වෝල්ට් 2.5ද වේ. BB සමාන වෝල්ට් 2.5ද වේ. ඊට පස්සේ බලන්න BAB හොයන්න වෝල්ට් 5 කියලා උත්තර ගන්න. BAB සමාන වෝල්ට් 5 කියලා උත්තර ගන්න. අපි මේ හදන්න යන්නේ 1988 A-level විභාගයට ආපු 1988 A-level විභාගයට ආපු විභාග ගානක් හදන්න යන්නේ. හරි. දීලා තියෙන රූපේ හැමම ඇඳ ගන්න ඕනේ. හරි. දීලා තියෙන රූපේ හැමම ඇඳ ගන්න. හරි. ආයෙත් ඔයාලට උදන් දෙන්නේ ප්‍රතිරෝධක 6ක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි බැටරියක් තියෙනවා. මෙතන වෝල්ට් 6 බැටරියක් තියෙන්නේ. XY අතර විභවාන්තරය අහන්නේ. හරිද? ඔය XY ලක්ෂ දෙක මාර්ක් කරගන්න. මෙතන X මෙතන Y කියලා ලක්ෂ දෙක මාර්ක් කරගන්න ඕනේ. හරිද? ඔය ලක්ෂ දෙක මෙතන X මෙතන Y කියලා මාර්ක් කරගන්න ඕනේ. හරිද? ඔය අවුරුද්දේ විභාගෙදී XY ලක්ෂ දෙක ලකුණු කරලා දින්නේ නැති හින්දා හරිද? ඔය ප්‍රශ්නෙට ඕල් විදිහට හම්බෙලා දිනවා. ඒ වුණාට XY ලක්ෂ දෙක මේ විදිහට එනවා. හරිද? ආගන්නකෝ. හොඳට ආගන්න ඈ. දැන් ඔයාලට තේරෙන්න ඕනි මම කරන වැඩ මම මෙහෙමයි මේ වගේ ගානක් හදද්දි සාමාන්‍යයෙන් හරිද? අපි එක පොයින්ට් එක විභවය බිඳුව එක දාගන්න. ඒතකොට ලේසි ගාන හදන්න. එක පොයින්ට් එක විභවය බිඳුව එක දාගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔක දාගන්නේ ඍණාග්‍රේ විභවය බැටරියේ ඍණාග්‍රේ විභවය තමයි වෝල්ට් බිඳුව එක දාගන්නේ. ඒක ඉතින් අපි ඇත්තම බිඳුව නෙවෙයි අපි ඒක බලෙන් දාගන්න එකක් තමයි බිඳුව එක දාගන්නේ. බලෙන් තමයි බිඳුව එක දාගන්නේ. බලහත්කාරකමක් කරනවා. හරිද? මොකද බිඳුව එක දාගන්න එතන. හරිද? සර්කිට් එක එතන බිඳුවේ බිඳුවක් වෙන්නේ නැහැ. අපිට ගාන හදන්න ලේසියට අපි එතන බිඳුව එක දාගන්න. හරිද? එතන බිඳුව එක දාගන්න. එන එතන බිඳුව ඍණාග්‍රේට වැඩිය ධනාග්‍රේ 6කින් වැඩියි. මේ මෙතන දිගට බිඳුව ඍණාග්‍රේ බිඳුවේ තියෙන. ඍණාග්‍රේ බිඳුව නම් ධනාග්‍රේ විභවය 6කින් වැඩිලා මෙතනට එන්න ඕනේ 6ක්. එහෙනම් මෙතන වෝල්ට් 6. මෙතන ධන 6 වෝල්ට්. හරි? මෙතන බිඳුවයි මෙතන ධන 6 වෝල්ට්. පේනවනේ? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි බලන්න මෙන්න මේ ප්‍රතිරෝධ සෙට් එක ගත්තාම මේ ප්‍රතිරෝධ සෙට් එක ගත්තම ඒක දෙපැත්තේ ඒ ප්‍රතිරෝධ සෙට් එක ශ්‍රේණිගතයි නේද මේ ප්‍රතිරෝධ සෙට් එකම ශ්‍රේණිගතයි මෙතන බිඳුවයි මෙතන 6යි මේ ප්‍රතිරෝධ සෙට් එකම ශ්‍රේණිගතයි එහෙනම් මේ තුන් දෙනා අතර සමසමෝනේ මේ 6 බෙදෙන්නේ මේ 6 මේ මෙතන 6 මෙතන බිඳුවයි මේ ශ්‍රේණිගත තුන් දෙනා අතර සමසමව මේ තුන් දෙනා අතර බෙදෙනවා සමසමව බෙදලා මොකද වෙන්නේ මෙයාගේ දෙපස විභවාන්තරය වෝල්ට් දෙකක් වෙනවා මෙයාගේ දෙපස විභවාන්තරය වෝල්ට් දෙකක් වෙනවා මෙයාගේ දෙපස විභවාන්තරය වෝල්ට් දෙකක් වෙනවා එතකොට ඔයාලට තේරෙනවා මෙහෙන් එන කරන්ට් එක මෙහෙටනේ ගලන්නේ
මේ ධනාග්‍රේ ඉඳලා එන කරන්ට් එක මෙහෙට ගලන්න. ඒක මෙතන 6යි නම් මෙතන විභවය වෝල්ට් 4ක් වෙන්න ඕනේ. එතන වෝල්ට් 4ක් වෙන්න ඕනේ එතන විභවය. හරි. එතන විභවය වෝල්ට් 4ක් වෙනවා. ඒක ධන 4යි වෝල්ට්. ඒ මෙතන 6 නම් මෙතන මෙයාගේ දෙපස විභවාන්තරේ වෝල්ට් 2ක් වෙන්න බෑ. හරි මෙයාගේ දෙපස විභවාන්තරේ වෝල්ට් 2ක් වෙනවනේ. එහෙනම් එතෙట్లా වෙන්නේ යාගේ දෙපතර වෝල්ට් 2ක් වෙනවා. මෙතන 6 නම් මෙතන 4 වෙනවා. මෙයාගේ දෙපස විභවාන්තරේ වෝල්ට් 2ක් වෙනවා. මෙතන 4 නම් මෙතන ආය ධන 2ක් වෝල්ට් වෙනවා. මෙතන ධන 2යි වෝල්ට් වෙනවා. මෙතන ධන 2 නම් මෙයාගේ දෙපස විභවාන්තරේ වෝල්ට් 2ක් වෙන්න මෙතන බිඳුව වෙනවා. හරි ගාන බිඳුව සෙට් කරනවා නේද? තේරෙනවද මෙතන බිඳුව. මෙතන 2 නම් මෙතන බිඳුව. ලස්සනට සෙට් වුණා. හරිද? ලස්සනට සෙට් වුණා. ඊට පස්සේ මේකෙත් එහෙමම තමයි. මේක මේ පැත්තෙන් ගත්තම මේක මේ පැත්තෙන් ගත්තම ඒ විදිහම තමයි. හරිද? මේක මේ පැත්තෙන් ගත්තම මෙතන 6යි මෙතන බිඳුවයිනේ. මෙතන 6යි මෙතන බිඳුවයි කියලා කියන්නේ මේ තුන් දෙනා ඒ වෝල්ට් 6 මේ මෙතන 6යි මෙතන බිඳුවයිනේ මේ ශ්‍රේණිගත තුන් දෙනා මේ වෝල්ට් 6 සමසමව බෙදා ගන්න මේ තුන් දෙනා. හරිද? ඔය තුන් දෙනා සමසමව බෙදා ගන්න. හරිද? සමසමව බෙදාගත්තා මෙයාට වෝල්ට් 2යි මෙයාට වෝල්ට් 2යි මෙයාට වෝල්ට් 2යි ඉල්ලන්නේ. එහෙනම් මෙතන 6 තිබ්බනම් මෙතන 4ක් වෙනවා වෝල්ට්. ධන 4යි වෝල්ට් වෙනවා. එයි මෙයාගේ දෙපස විභවාන්තර වෝල්ට් 2ක් වෙනවා. මෙහෙන් එන කරන්ට් එක මෙහෙට ගලද්දී 6 කියන එක විභව වෝල්ට් 2කින් අඩු වෙනවා. මෙතන 4 දින එක මෙතන තව 2කින් අඩු වෙලා මෙතන ධන 2යි වෝල්ට් වෙනවා. මෙතන බිඳුව වෙනවා. එහෙනම් xy අතර විභවාන්තර වලින් අහන්නේ y ට සාපේක්ෂව x ගේ විභවය vxy අහන්නේ. හරි xy අතර විභවාන්තරය අහන්නේ. එහෙනම් vx වලින් vy අඩු කරනවා. vx අඩු කරේ vy. හරිද? ඔච්චර දඟලන්න දෙයක් නැහැ. මෙතන 4 නම් මෙතන 2 නම් විභව වෙනස කියලා කියන්නේ වෝල්ට් 2යි කියලා ගන්න පුළුවන්. ඉතින් මම නිකන් හදලා පෙන්නන්නේ නේ. 4ෙන් අඩු කරන්න 2ක්. ඒක උත්තරේ නම් වෝල්ට් 2යි කියලා. උත්තරේ වෝල්ට් 2යි. පැහැදිලිද කියන එක. ඔය අපි හදුවේ 1988 එනලට ආපු MCQ එකක් තමයි හදුවේ. හරි. ඔයාලා මෙහෙම කරන්න ඕනේ. ඔයාලා මුලින්ම සර්කිට් එක ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන තියෙන හැම සර්කිට් එක ඍණාග්‍රේ විභවය වෝල්ට් 0 කියලා ගන්න. ඒකෙන් ධනාග්‍රේ විභවය වෝල්ට් 6ක් වෙන්නේ. මෙතන 6යි. මෙතන බිඳුවයි ඍණාග්‍රේ විභවය එහෙනම් ධනාග්‍රේ විභවය වෝල්ට් 6යි. මෙතන 6ක් වෙනවා. හරිද? දැන් ඔයාලට තේරෙනවා මෙතන බිඳුවයි මෙතන 6යි. එහෙනම් මෙතන මේ දෙන්න මේ තුන් දෙනා අතර වෝල්ට් 6ක් තියෙනවා. ඒ වෝල්ට් 6 තුන් දෙනා සමසමව බෙදා ගන්නවා. සමසමව බෙදා ගන්න තුන් දෙනා. මේ වෝල්ට් 6 මේ තියෙන වෝල්ට් 6 සමසමව බෙදා ගන්න තුන් දෙනා. සමසමව බෙදා ගන්න ඉතින් මෙයාට 2යි මෙයාට 2යි මෙයාට 2යි විදිහට බෙදා ගන්න. 6ක් සමසමව තුන් දෙනෙක් බෙදා ගන්නවා කිව්වෝ. වෝල්ට් 6ක් තුන් දෙනෙක් සමසමව බෙදා ගන්නවා. එතකොට මෙයාට 2යි මෙයාට 2යි මෙයාට 2යි. එහෙනම් මෙයාට ලැබෙනකොට 2ක් එයාගේ මොකද වෙන්නේ? මෙතන 6යි නම් තියෙන්නේ මෙතන විභවය අඩු වෙන්න ඕනේ 2කින් අඩුලා මෙතන 4ක් වෙනවා. මෙතන 4යි නම් මෙතන විභවය 2කින් අඩුලා මෙතන 2ක් වෙනවා. මෙතන 2යි නම් මෙතන විභවය 2කින් අඩුලා මෙතන 0 වෙනවා. හරිද? ගානට සෙට් වෙනවා. හරිද? පැහැදිලි කියන එක. ඒ මෙහෙන් එන කරන්ට් එක මෙහෙට මෙහෙම ගලන්න. මෙහෙම ගලද්දී මෙතන 2කින් අඩු වෙනවා. 6 කියන එක 4ක් වෙනවා. මෙතන 2කින් අඩු වෙනවා. 4 කියන එක 2ක් වෙනවා. මෙතන 2කින් අඩු වෙනවා. 2 කියන එක 0ක්. ඒ වගේම මෙහෙන් එන කරන්ට් එක මෙහෙටමනේ ගලන්නේ. මේ ඍණාග්‍රේ මෙහෙම ගලන්නේ. එතකොට මෙතන 6 කියන එක 2කින් අඩුලා මෙතන 4ක් වෙනවා. එතන 2කින් අඩුලා මෙතන 2ක් වෙනවා. එතන 0ක්. එහෙනම් xy අතර විභවාන්තරය වෙන්නේ මෙතන 4යි මෙතන 2යි කියලා විභවාන්තරය වෙන්නේ 4යි මෙතන 2යි කියන විභව වෙනස වෙන්නේ වෝල්ට් 2යි. උත්තර ගන්න වෝල්ට් 2යි කියලා. අපි මේ හදන්න යන්නේ 2005 එළවලට ආපු MCQ එකක් තමයි හදන්නේ. හරිද? 2005 එළවලට ආපු MCQ එකක් හදන්න යන්නේ. බලාගන්න හැමෝම. බලාගන්න. දැන් ඕකෙත් අපි කරන්නේ මොකද? අපි අර බලෙන් දාන්න ඍණාග්‍රේ විභවයේ විද්‍යාව කියලා දාගෙන ගන්න. ඒකවල ගාන හදන්න ලේසි කියලා මම කියවනේ. ඍණාග්‍රේ විභවයේ බිඳුවේ ඉන්න බලෙන් දාගන්න. එහෙනම් ඍණාග්‍රේ විභවයේ බලෙන් දාගත්ත බිඳුව කියලා. මෙතන ඍණාග්‍රේ බිඳුවයි නම් ධනාග්‍රේ ඊට වැඩිය 10ක් වැඩි. මෙතන වෝල්ට් 10න් පෝෂක. එහෙනම් මෙතන 10යි නම් මෙතන Q වල විභවය වෝල්ට් 10ක් වෙනවා. ධන 10යි වෝල්ට් වෙන්න ඕන. බලන්න මෙතන බිඳුවයි මෙතන ධන 10යි. මේ දෙන්න ශ්‍රේණිගතයි නේද? මේ දෙන්න ශ්‍රේණිගතයි. එහෙනම් ඒ ශ්‍රේණිගත දෙන්න අතර වෝල්ට් 5 5 වෙනවා. එහෙනම් මෙතන 10 නම් කරන්ට් එක මෙහෙමනේ ගලාගෙන මෙතෙන්ට යන්නේ. හරිද? ධනාග්‍රේ පටන් ගත්තා කරන්ට් එක මෙහෙම ගලාගෙන මෙහෙට යන්නේ. එහෙනම් මෙහෙට ගලාගෙන යන්නේ මෙතන 10 නම් මෙතන 5ක් අඩුලා මෙතන ධන 5යි වෝල්ට් වෙනවා. හරිද? එතන මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි 5ක් අඩුලා මෙතන බිඳුවක් වෙනවා. හරිද? එතන මෙතෙන්ට එන්නේ ධන 5යි වෝල්ට් කියලා. හරිද? ඊළාට මෙතන මේ මෙතන 1 2 3 4 දෙනෙක් ඉන්නවනේ 1 2 3 4 දෙනෙක් ඉන්නවා
හරි ඔය හතර දෙනාට සම සමයි නේද සර්ව සම හතර දෙනින් ඒ දෙනා ඒ හතර දෙනා ශ්‍රේණිගතයි නේද මේ හතර දෙනා ශ්‍රේණිගතයි ඒ ශ්‍රේණිගත හතර දෙනා අතර මේ මෙතන 10යි මෙතන බිංදුවයි මෙතන 10යි මෙතන බිංදුවයි මේ 10 වෝල්ට් 10 හතර දෙනා අතර සම සමව බෙදෙනවා හතර දෙනා අතර සම සමව බෙදෙනවා එහෙනම් මෙතන 10යි නම් සම සම හතර වෝල්ට් 10ක් හතර දෙනෙක්ට සම සමව බෙදද්දි කීයද ලැබෙන්නේ වෝල්ට් 10ක් හතර දෙනෙක්ට සම සමව බෙදෙද්දි එක්කෙනාට වෝල්ට් 2.5 ලැබෙනවා එහෙනම් මෙයාට 2.5 මෙයාට 2.5 මෙයාට 2.5 මෙයාට 2.5 ලැබෙනවා එහෙනම් මෙතන 10 නම් මෙතන කීයක් වෙනවද මේව කරන්ට් එක ගලද්දි මෙතන විභව වැස්මක් වෙනවා මෙහෙම වෙන කරන්ට් එක මෙහෙට ගලද්දි විභව වැස්මක් වෙනවා IR විභව වැස්මක් වෙනවනේ එහෙනම් මෙතන 10 කියන එක 2.5ක් අඩුලා මෙතන 7.5ක් මෙතන 7.5ක් වෙනවා මෙතන 2.5ක් අඩුලා මෙතන 5 වෝල්ට් වෙනවා මෙතන 5 කියන එක 2.5ක් අඩුලා මෙතන 2.5 වෝල්ට් වෙනවා හරිද මේවා සේරම ධනයි හරිද මෙතන 5 වෝල්ට් වෙනවා මෙතන ධන 7.5 වෝල්ට් වෙනවා මෙතන ධන 5 වෝල්ට් වෙනවා මෙතන ධන 2.5 වෝල්ට් වෙනවා මෙතන 2.5ක් අඩුලා මෙතන බිංදුව සෙට් වෙනවා ගානට සෙට් වෙනවනේ බිංදුව වල හරි දැන් ඔයාලෙන් අහන්නේ මොකද PQ විභවාන්තරය වෙනුවේ P සහ Q අතර විභවාන්තරය P සහ Q අතර විභවාන්තරය කියලා කියන්නේ හරි මෙතන 10 මෙතන 2.5 කියන විභවාන්තරය 7.5ක් කියන හතරවෙනි උත්තරේට වල උත්තරේ එනවා උත්තරේ 7.5 කියන හතරවෙනි උත්තරේ තමයි උත්තරේ එන්නේ උත්තරේ 4 හරි එහෙනම් මම ලියනවා VQP සමානයි 10න් අඩු කරන්න 2.5 එහෙනම් උත්තරේ 7.5යි වෝල්ට් එහෙනම් ඔන්න ලියලා තියන්න VQP කියලා 7.5 වෝල්ට් කියලා උත්තරේ ඔය අපි හිතුවේ 2005 ලෙවල් MCQ එකක් අපි දැන් හදන්න යන්නේ 1990 A ලෙවලට ආපු MCQ එකක්. හරිද? ඔයාලට ඔය කියනවා PQ අතර විභවාන්තරයක් යොදලා තියෙනවනේ වෝල්ට් 150ක. ඒ කියන්නේ නිකන් වෝල්ට් 150ක බැටරියක් උඩට හයි කරලා තිබ්බා වගේ නිකන්. PQ අතර විභවාන්තරය වෝල්ට් 150යි කියලා කියනවනේ. ඒ කියන්නේ නිකන් ඔය වෝල්ට් 150ක බැටරියක උඩට සෙට් කරලා තිබ්බා වගේ නිකන්. හරිද? එහෙනම් එතෙන්ට වෝල්ට් 150ක බැටරියක් දාලා හරිද? එතෙන්ට වෝල්ට් 150ක බැටරියක් දාලා ඔයාලා දීලා තියෙන සර්කිට් එක හැමෝම ඇදගන්න. එතන වෝල්ට් 150ක බැටරියක් දාන්න. හරිද? වෝල්ට් 150ක බැටරියක් දාලා අදින්න. ටික කාලයක් ගිහලා හොඳට ගණන් හදන්න පුරුදු වුණාම ඔය බැටරි දදා ඉන්න දෙයක් නැහැ. තේරෙන පට ගාලා මොකද මේක හදන්නේ කියලා. හරිද? පුරුදු වෙනකන් ඉතින් බැටරියක් එහෙම දාගෙන හදුවට කමක් නැහැ. වැරද්දක් නැහැ. හරිද? ටික කාලයක් ගිහලා පුරුදු වුණාම බැටරි දාන්න මොකද කරන්න දෙයක් නැහැ. ගාන හදලා ඉවර කරන්න ඕනේ. හරිද? මෙතන 5 ඕම් මෙතන 5 ඕම් තියෙනවා. මෙතන 10 ඕම්. මොනේ RS අතර විභවාන්තරයයි ඔයාලගෙන් ගානේ අහන්න. හැමෝම බලා ගන්න. හරිනේ. බලා ගන්න හැමෝම. හරිද? දැන් ඔයාලට දෙනවා මෙතන ඕම් 10ක් තියෙන මෙතනත් ඕම් 10ක් තියෙන. එහෙනම් මෙතනින් එන කරන්ට් එක මේ අත් යන්නේ ප්‍රමාණයම තමයි කරන්ට් එක මේ අතෙත් යන්නේ. එයි මෙතනත් ඕම් 10ක් තියෙන. මෙතනත් 5 5 ශ්‍රේණිගත කරලා තියෙන. කියන්නේ මෙතනත් 10ක් තියෙන. එහෙනම් මේ අත් යන කරන්ට් එක තමයි මේ අතෙත් යන කරන්ට් එක. හරි? මම ඔය ගාන ක්‍රම කීපයකට හදනවා. පළවෙනි ක්‍රමයට මේ ගාන හදන්නේ. එක ක්‍රමයට මේ ගාන හදනවා. හරි? එක ක්‍රමයට හදනවා. එහෙනම් මේ අත්තේ I කියලා කරන්ට් එක මාක් කරොත් මේ අත්තේ කරන කරන්ට් එකත් I ම තමයි. හරි? I ම තමයි. ඔයාලට මෙන්න මෙතන ලක්ෂ්‍ය ඔයාලට දීලා දෙනවා R කියලා. මෙතන ලක්ෂ්‍ය R කියලා දීලා දෙනවා. මෙන්න මේ ලක්ෂ්‍ය R කියලා එහාට දික් කරලා දෙනවා. මෙතන ලක්ෂ්‍ය S කියලා දීලා දෙනවා. මෙතන විභවය තමයි මෙතන විභවය. මෙතන විභවය තමයි මෙතන විභවය. හරි? මෙතන විභවය මතයි මෙතන තියෙන්නේ ඒ විභවයම තමයි මෙතන තියෙන්නේ නෑ නෑ පොඩි අරදීමක් වුණා මෙතන විභවයට වඩා මෙතන විභවය වෙනස් ඈ එයි මෙතන ඕම් 10ක් තියෙනවා මෙතන කම්බියක් නෙවෙයි දිගට තියෙන්නේ මෙතන විභවයට වඩා මෙතන විභවය වෙනස් ඈ හරිද අර පුරුද්දර වගේ එක පොලිවට දාගෙන යද්දි වරදින්න පුළුවන් ඈ හරිද එයි මෙතන ඕම් 10ක් තියෙනවා මෙතන විභවය නෙවෙයි මෙතන තියෙන්නේ මෙතන කොටුවක් හරි මොකක් හරි දාන්න එහෙනම් මෙතනත් දාන්නේ කොටුවක් හරි මොකක් හරි දාන්න හරිද බලාගන්න හැමෝම හොඳට දැන් ඔයාලට දෙනවා මෙතනින් I කරන්ට් එකක් යනවා නම් මෙතනින් යන කරන්ට් එක මේ අත්තේ වෙදෙනවා මේ අත්තේ වෙදෙනවනේ
මේකත් ඕම් 10 මේකත් ඕම් 10 හින්දා මෙතනින් I කරන්ට් එකක් යන්නේ මෙතනින් යන්නේ I. එහෙනම් මේක හරහා 2යි I කරන්ට් එකක්. මේක හරහා 2යි I කරන්ට් එකක් එනවා. හරි? මෙතනින් 2යි කරන්ට් එකක් ආවා. මෙහෙන් I කොටසක් ගියා මෙහෙන් I කොටසක් ගියා. බෙදලා යන්නේ ඒ විදිහට. හරිද? එහෙනම් දැන් ඔයාලට පුළුවන් ඔයාලා කර්චොෆ් නියම ඉගෙන ගත්තට පස්සේ නම් අපි කියනවා මේ මෙන්න මේ පුඩුවට කර්චොෆ් නියම දානවා කියලා කියනවා. හැබැයි දැන් එහෙම හිතන්න දෙයක් නැහැ. දැන් අපි හිතනවා මොකද? 150 සමානයි 150 සමානයි අපි කරන්නේ මෙතන ඉඳලා පටන් ගන්න මේක වටේ එක පැත්ත පාරක් දිගේ ගිහිල්ලා මෙතෙන්ට වෙනවා ඒක. මේ දෙක අතර විභවාන්තරය වෝල්ට් 150යි 150 සමානයි. මෙතන 2යි වාර 10ක් වෙනවා. 2යි වාර 10ක්. හරි. මේ වටේට ගිහිල්ලා මෙතෙන්ට වෙනවා. මෙතනින් පටන් ගන්න වටේට ගිහිල්ලා මෙතෙන්ට වෙනවා. එතකොට මේ දෙක අතර විභවාන්තරය වෝල්ට් 150යි 2යි වාර 10ක් වෙනවා. මෙතන i වාර 10ක්. ධන i වාර 10ක්. එහෙනම් මේ i වාර ගන්නවා. කීයද? බිඳුවයි බිඳුවක i වෙනවා. මෙතන 2යි i එක තමයි 3යි. 3යි සමානයි 5ක් කියලා i සමානයි ඇම්පියර් 3ක් කියලා කියන්නේ. i ඇම්පියර් 3ක් කියලා. එහෙනම් i ඇම්පියර් 3යි කියලා කියන්නේ මෙතනින් මේකේ ගලන්නේ ඇම්පියර් 3 මේකේ ගලන්නේ ඇම්පියර් 3. එහෙනම් මේ rs අතර විභවාන්තරය නෙවනේ. අපි දානවා 5 ohms ට delta v සමාන ir දානවා. 5 ohms ට delta v සමාන ir දානවා. මෙතන දාන්නකො. ohm 5ට delta v සමාන ir දානවා. delta v සමාන ir දානවා. ohm 5 දෙපසේ විභවාන්තරය. මෙන්න මේ ohm 5ට මේ දෙපසේ විභවාන්තරය තමයි s ට සාපේක්ෂ r ගේ විභවය කියලා කියන්නේ. හරි? b s r. හරි s ට සාපේක්ෂ r ගේ විභවය. ඒ කරන්ට් එක කියලා නෙමෙයි. එහෙනම් මෙතන වැඩි මෙතන විභවය අඩුයි. s ට සාපේක්ෂ r ගේ විභවය. s ට සාපේක්ෂ r විභවය ගලන කරන්ට් එක i කියලා කියන්නේ ඇම්පියර් 3යි. r කියලා කියන්නේ ohm 5යි. එහෙනම් උත්තරේ එන්නේ වෝල්ට් 15ක් විතර. ඔන්න ඔහම හදන්න පුළුවන්. එක ක්‍රමයක් ඔය ගන්න හදන්න. හරි ඔය එක ක්‍රමයක් ඔය ගන්න හදන්න. ඊළඟ ක්‍රමයේ බලා ගන්න ඊළඟ ක්‍රමයේ මම හොඳට කියලා දෙන්නම්. දෙක ක්‍රමයේ කියලා දෙන්නම්. බලා ගන්න හැමෝම හොඳට. දෙක ක්‍රමයේදී අපි කරන්නේ බලා ගන්න හැමෝම හොඳට. දෙක ක්‍රමයේදී කරන්නේ මෙතන 5යි 5යි 10යිනේ. ඒ 10ට මේ 10 සමාන්තරගතයිනේ. මෙතන 5යි 5යි 10යි ඒ 10ට මේ 10 සමාන්තරගතයි. හරි අපි එහෙම දාගමු. හරි මම මෙතන ලියන්නම්. දෙක ක්‍රමයට යන්නේ. එතකොට දෙක ක්‍රමයට යද්දී හරි දෙක ක්‍රමයට යන්නේ බලා ගන්න හැමෝම දෙක ක්‍රමයට යද්දී මොකද වෙලාදී? මෙතන 5 එකතු කිරීම 5ක් තියෙනවා. 5 එකතු කිරීම 5ක් තියෙනවා. ඒ 5 එකතු කිරීම 5ට සමාන්තරගත වෙලා දෙනවා 10ක්. ඒ කියන්නේ 10 සමාන්තරගත 10ක් වෙලා තියෙනවා. 10 සමාන්තරගත 10 කියන උත්තරේ ohm 5 කියන්නේ නේද? හරි? මෙතන 5 දන 5ක් තියෙනවා 10යි. ඒ 10ට මේ 10 සමාන්තරගතයි. ඒ 10ට මෙතන 10 සමාන්තරගතයි. මේ 10ට මේ 10 සමාන්තරගතයි. 10 සමාන්තරගත 10 කියන 5යි. එහෙනම් මේ සේරම වෙනකොට 5ක් දාන්න පුළුවන් මෙතන. හරි? මේ තේරම වෙනකොට මේ දෙන්න ශ්‍රේණිගතයි ඒ දෙක 10යි ඒ 10ට මේ 10 සමාන්තරගතයි මේ 10ට මේ 10 සමාන්තරගතයි මොකද රවුමටයි කොටුවටයි මේ 10 සෙට්ලා දෙන්නේ රවුමටයි කොටුවටයි මේ 10 සෙට්ලා දෙන්නේ එහෙනම් මේ දෙක සමාන්තරගතයි එහෙනම් මේක ඕම් 5ක් කියලා එනවා මේ ටික වෙනකොට 5ක් දාන්න පුළුවන් රවුමයි කොටුවයි අතර 5ක් කියලා දාන්න පුළුවන් දාලා අපි සෙකිට යන්නේ හරි දාලා සෙකිට යන්නේ දැන් මෙතන 150යි වෝල්ට් 150යි පුරුදු නාම සර්කිට් එක නැදින්න දෙයක් නැහැ අර රවුමයි කොටුවයි නේ රවුම යටින් දින කොටුව උඩින් දින කොටුවයි රවුමයි අතර දාන්න පුළුවන් කියද රවුමයි කොටුවයි අතර දාන්න පුළුවන් ඕම් 5ක් දාන්න පුළුවන් මේ ඕම් 5ක් දාන්න මෙතන ඕම් 5ක් දාන්න මේ රවුමයි කොටුවයි අතර කරන්නේ ඕම් 5යි එයි මෙතන මේ දෙන්න ශ්‍රේණිගතයි 5යි 5යි 10යි ඒ 10ට මේ 10 සමාන්තරගතයි මොකද රවුමයි කොටුවයි අතර සෙට්ලා දෙන්නේ රවුමයි කොටුවයි අතර හරි 10යි ඒ 10යි 10 සමාන්තරගත කරලා 5ක් කියනවා එතකොට රවුමයි කොටුවයි අතර 5ක් දාන්න 5ක් දාන්න පුළුවන් අතර දින 10යි හරි මෙතන ඕම් 10ක් තියෙනවා ඔන්න ඔය විදිහට ගන්නවා දැන් මොකද මේ 150 බෙදෙන්න ඕනි 10ට 5 අනුපාතය බෙදෙන්න 10ට 5 අනුපාතය 150 බෙදෙන්න ඕනි හරි 10ට 5 අනුපාතය 150 බෙදෙද්දී හොඳට අහගන්න 10ට 5 අනුපාතය 150 බෙදෙද්දී 5ට කීයක් එනවද මෙතන 5ට කීයක් එනවද හරි ඕන ගන්න ලියන්න ඕන අපි මේ ලක්ෂ්‍ය ටික නම් කරමු මේක RS මෙතන අපි PQ වගේ දාමුද මේ ලක්ෂ්‍ය PQ වරේ මොකක් හරි ලක්ෂ්‍ය දාමු මෙතන දාන්න මම මෙහෙම දාන්න මෙතන P දාන්නම් මෙතන Q දාන්නම් මෙතන R මෙතන S හරි ඊට පස්සේ මේ ලක්ෂ්‍ය Q නම් මේ ලක්ෂ්‍ය Q ම දාමු මේ ලක්ෂ්‍ය Q හරි මේක Q නම් මේකත් Q ඒක Q නම් මේකත් Q කියලා එන්නේ හැබැයි නේ නෑ එහෙනම් ඒ සෙට් එක S කියලා දාමු අපි ඒ සෙට් එක S කියලා දාමු
ඒ සෙට් එක වෙනස් කළා. මේක S නම් මේකත් S මේකත් S. මේක P නම් මේක Q කියලා දාමු. මෙතන Q කියලා දාමු ඈ. මේක P නම් මේක Q කියලා දාන්න නේ. මොකද මෙතන විභව වැස්මක් තියෙනවනේ. මෙතන විභවයට වඩා මෙතන විභව වෙනස්. එහෙනම් මේ Q සහ S අතර විභව හොයන්න යන්නේ ඈ. මෙතන Q මෙතන S. මෙතන Q මෙතන S. Q සහ S අතර විභවය. S ට සාපේක්ෂව Q ගේ විභවය. මේක හොයන්න. මොකද මේක ලියන්න වෙන්නේ කොහොමද? 10 ධන 5න් 5ට කීයක් හම්බ වෙනවද? වෝල්ට් 150. කොහොමද? 10 ධන 5න් 5ට කීයක් හම්බ වෙනවද? වෝල්ට් 150. කීයද උත්තරේ? 50ක් කියලා නේද? වෝල්ට් 50. ඒ කියන්නේ මේ දෙක අතරට වෝල්ට් 50ක් ලැබෙනවා. හරි. බලාගන්න යනවා හොඳද? මේ දෙක අතරට වෝල්ට් 50ක් ලැබෙනවා. ඒ කියන්නේ ආයෙ බලන්න මම මේ ආපස්සට මේ සර්කිට් එක දානවා. හරි. ඒ කියන්නේ මේ දෙක අතරට 50 ලැබෙන්නේ. මේ දෙක අතරට මේ මෙතනට මේ රවුමටයි කොටුවටයි 50ක් ලැබෙනවා. රවුමටයි කොටුවටයි 50ක් ලැබෙනවා කියලා කියන්නේ මේ රවුමටයි කොටුවටයි මෙතනත් 50ක් ලැබෙනවා. ඒ 50 ආයෙ බලන්න 5ට 5 අනුපාතය වෙනවා නේද? මෙතන 5යි මෙතන 5යි 5ට 5 කියන්නේ එකට එක. එතකොට මෙතනට 5යි මෙතන 5යි කියලා කියන්නේ මෙයාට 25ක් ලැබෙනවා මෙයාට 25ක් ලැබෙනවා. එහෙනම් RS අතර විභවාන්තරය කීයද? සුළු කිරීමේදී මොකක් හරි ගැටලුවක් වුණාද? මෙතන ඇම්පියර් 3යි නෙවෙයි නේද? මෙතන ඇම්පියර් 3යි නෙවෙයි. ඇයි 2යි I එක තුනක් 3යි. 3යි I සමාන 15යි. 3යි සමාන 15යි කියන්නේ I සමාන ඇම්පියර් 5ක් කියලා මෙතන ඉන්නේ. ඒක මම බැලුවේ උත්තර දෙකක් උනේ කොහොමද කියලා. මෙතන ඇම්පියර් 5යි ඈ. හරි? මෙතන 3යි කියලා නෙන්නේ. 3යි I සමාන 15යි. එහෙනම් I සමාන ඇම්පියර් 5යි. එහෙනම් I සමාන 5යි. එහෙනම් 5 අර 5 25ක් කියලා උත්තරේ ඉන්නේ. මෙතන 25යි වෙන්නේ. හරි? හරිද? මේක දැන් විභාන්තරේ ඉන්නේ වෝල්ට් 25ක් කියලා. හරි ඉතින් මේකෙත් එනවා ඒ 25. ඇයි? මේ Q සහ S අතර විභාන්තරේ වෝල්ට් 50ක් කියලා එනවා. මෙතන 50ක් කියලා එනවා. රවුමටයි කොටුවටයි වෝල්ට් 50ක් කියලා එනවා. මේ රවුමටයි කොටුවටයි වෝල්ට් 50ක් කියලා එනවා. එහෙනම් මෙතන රවුමටයි කොටුවටයි 50ම තමයි. ඒ 50 ආයෙ පාරක් 5ට 5. 5ට 5 කියලා කියන්නේ එකට එක අනුපාතය බෙදෙනවා. 50 5ට 5ට බෙදෙනවා. එහෙනම් 5ට 5 අනුපාතය කියන්නේ එකට එක අනුපාතය 50 බෙදෙන්න ඕනේ. එකට එකට බෙදනවා කියලා කියන්නේ මෙතන 25ක් වෙනවා මෙතන 25ක් වෙනවා. එහෙනම් RS අතර විභාන්තරේ වෝල්ට් 25යි කියලා එහෙම ගන්න පුළුවන්. මම හිතනවා මේ කියපු කතාව පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. QS හෙවනේ ඊට පස්සේ මම ලියනවා VRS ලියනවා එකපාරම VRS සමාන 50 බෙදීම 2 සමාන වෝල්ට් 25 කියලා. එතන වෝල්ට් 25. එහෙම හදන්න පුළුවන් ගන්න. හරි අපි ක්‍රම දෙකකට ගන්න හදාගමු. එක ක්‍රමයක කියලා දාලා මෙහෙම හදාන්න. දෙක ක්‍රමයක කියලා දාලා මේ විදිහට අරගෙන 50 හොයන්න QS අතර විභාන්තරය වෝල්ට් 50 කියලා හොයන්න. QS අතර විභාන්තරය 50යි කියලා කියන්නේ ආයෙ පාරක් RS අතර බෙදෙන්නේ ඔන්න ඔයාලා මෙතන පොඩි රූපයක් දාගන්න. හරිද? මෙතන පොඩි රූපයක් දාලා තියාගෙන මෙතන මේ RS හොයන්න මෙන්න මේ වගේ පොඩි රූපයක් දාලා තියන්න. මෙතන ප්‍රතිරෝධ දෙක තියෙනවා. මෙතන රවුම තියෙනවා. නෑ එතන කොටුව නේද? එතන කොටුව තියෙනවා. මෙතන රවුම තියෙනවා. හරි. අර මැද ත්‍රිකෝණය තියෙනවා. මෙතන R මෙතන S. මෙතන Q. හරි පැහැදිලි කියලා. QS අතර විභාන්තරය වල 50 කියලා හොයාගන්නේ. වෝල්ට් 50 කියලා හොයාගන්නේ. ඉතින් මෙතනත් QS කියලා කියන මේක මේ මෙතන S මෙතන Q නම් මෙතන Q. හරි. මෙතන Q මෙතන S. QS අතර විභාන්තරය තමයි 50 කියලා හොයාගන්නේ ඒක. ඒතකොට ඔයාලා මේක 5යි මේක 5යි කියලා දාන්නවා. හරි. QS අතර විභාන්තරය ඔයාලා 5යි කියලා හොයාගන්නවා. QS අතර විභාන්තරය 50යි කියලා හොයාගන්නවා. එහෙනම් එතන 50යි නම් හරි බලන්න QS අතර විභාන්තරය 50යි කියලා හොයාගන්නවා. මෙතන 50යි නම් QS අතර විභාන්තරය මෙතන 50යි නම් ඒ 50 මෙතනට ලැබෙනවා. හරි. ඒ කියන්නේ 5ට 50 ලැබෙනවා. මේ දෙපැත්තේ 50. එහෙනම් 50 බෙදෙනකොට 5ට 5 අනුපාතය. මෙතන වෝල්ට් 50යි. හරි. 5ට 5 කියන්නේ එකට එක අනුපාතය බෙදලා එන්නේ 25ක් කියලා එන්නේ. එතකොට මේ RS අතර විභාන්තරය 25ක්. හරිද? අපි ක්‍රම දෙකම ගන්න දාගමු. මම හිතනවා මේක තේරුණා කියලා. හරි සර්කිට් එක දාන්න ඕනේ. සර්කිට් එක දාගෙන මේකෙත් 10යි මෙයත් 10යි. එහෙනම් මේකේ කරන්නේ I නම් මේකෙත් කරන්නේ I. මෙහෙන් I යනවා මෙහෙන් I යනවා කියන මෙහෙන් දෙකයි I එක. ඒක පෙන්නන්න. ඊට පස්සේ අපි මෙතනින් පටන් අරන් මේ වටේ ගෙන ගිහලා ආයෙත් එන්න වෙනවා. එතකොට මේ දෙක අතර විභාන්තරය මෙතනින් පටන් අරන් වටේ ගෙන ගිහලා ආයෙත් එන්න වෙනවා. එතකොට 150යි විභාන්තරය. 150 සමානයි 2යි I 10 I 10.
I are 10. So I will 10 ampere පහක්. හරි එහෙනම් I දන්න ඕනේ කියන්නේ RS අතර විභවාන්තරය හොයන්න මේ ඕම් පහට ඩෙල්ටා V සමානයි එයා දාන්න පුළුවන්. මේ ඕම් පහට ඕම් පහට ඩෙල්ටා V සමානයි එයා දාන්න. RS අතර විභවාන්තරය VRS හොයන්න ගාන කරන්ට් එක I කියලා කියන්නේ 5යි R 5යි. 5 අර 5 25. හරිද? බලා ගන්න දෙක ක්‍රමය බලා ගන්න හොඳට. මෙතන 5යි 10ක් තියෙනවා. ඒ 10ට මේ 10 සමාන්තර කරලා 10 10 සමාන්තර කරලා 5ක් කරනවා. එහෙනම් QS අතරට දාන්න පුළුවන් ඕම් 5ක්. QS අතරට ඕම් 5ක් කියලා දානවා. 5යි 10යි දැන් තියෙන්නේ. එහෙනම් QS අතර විභවාන්තරය හොයන්න පුළුවන් 10 දන 5න් 5ට කීයක් හම්බෙනවද? 150 හම්බෙනවා වෝල්ට් 50ක් කියලා. QS අතර විභවාන්තරය වෝල්ට් 50ක් කියලා එන්නේ. QS අතර විභවාන්තරය වෝල්ට් 50ක් කියලා. හරි. දැන් QS අතර විභවාන්තරය 50යි කියලා හොයාගත්තනේ. එහෙනම් මෙතන QS අතරක් 50ම තමයි. මේ QS අතරක් 50ම තමයි. මේ QS අතරක් 50යි. මෙතන 5යි මෙතන 5යි මෙතන 50යි. එහෙනම් ඒ 50 50ට 5 කියලා එකට එක දෙන්න 50 දෙකට දෙන්න 25 25. මෙතන 25 මෙතන 25. එහෙනම් RS අතර විභවාන්තරය 25 කියලා. ඔන්න RS වල විභවාන්තරය හොයන තැන මේ පොඩි රුපියල් දාලා යනවා. අවමටයි කොටුවටයි 5 දෙකක් චෙක් කරලා දෙනවා මෙතන R එක දෙනවා. ඒ දෙක අතර විභවාන්තරය QS අතර විභවාන්තරය අපි හොයාගත්ත 50යි. අපි මේ හදන්නේ 2000 A level විභාගයට ආපු MCQ එක. හරිද? ඕකේ ඔය දීලා තියෙන සර්කිට් එකේ හැමම ඇඳ ගන්නවා. හරිද? දීලා තියෙනනේ සර්කිට් එක. ඒ සර්කිට් එක ඒ විදිහට ඇඳ ගන්න. හරිද? ඔය අහන්නේ අර අවසානයේ 2R කියන පැත්තේ විභවාන්තරයනේ අහන්නේ. හරිද? බලන්න හැමෝටම මෙතන 2R ඔය දීලා තියෙන සර්කිට් එක ඒ විදිහට බඳගන්න. මේවා R මේක R මේක R. හරිද? ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා V0 කියලා විභවාන්තරයක් දීලා තියෙනවා අර මෙන්න මේ ලක්ෂ දෙක අතරට V0 කියලා විභවාන්තරයක් දීලා තියෙනවා. මෙතන ලක්ෂයටයි මෙතන ලක්ෂයටයි දෙක අතරට V0 කියලා විභවාන්තරයක් දීලා තියෙනවා. කියන්නේ V0 බැටරියක් හයි කරා වගේ නිකන්. හරිද? V0 බැටරියක් හයි කරත් කමන්නේ නැහැ ඉතින් ඔයාලා. හරිද? මෙතන V0 බැටරියක් ඕනම හයි කරලා දෙන්න. මෙතෙන්ට මේව කියලා V0 කියලා බැටරියක් දානවා. කිසිම ගැටලුවක් නැහැ. V0 කියලා විභවාන්තරයක් දෙනවා කියලා කියන්නේ V0 බැටරියක් හයි කරනවා කියන එක තමයි. හරිද? හැමෝම හොඳට බලා ගන්න. දැන් ඕක අපි කරන්න යන්නේ විභව බෙදීම් මූලධර්මයෙන් හදන්න යන්නේ. හරිද? මේ ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ ලක්ෂය අතර විභවාන්තරය අහන්න. හරිද? මම මේව නම් කරගෙන එන්නම් ලක්ෂය. මෙතන A කියලා දාන්නම්. මෙතන B කියලා දාන්නම්. හරි? මෙතන A කියලා දාමම මෙතන B කියලා දාමම මෙතන C කියලා දාන්න. මොකද මෙතන විභවය නෙමෙයි මෙතන තියෙන්නේ මේ ලක්ෂය C. හැබැයි මේක B නම් මේ ලක්ෂයත් B ම තමයි. මේ ලක්ෂයත් B ම තමයි. මේ ලක්ෂයත් B ම තමයි. සේර ලයින් එකෙන් B. ඒ කම්බියක් නෙද තියෙන්නේ. දිගටම කම්බියක් තියෙනද මෙතන B මෙතන B මෙතන B මෙතන B සේරම B. මෙතන C නම් මෙතන C හැබැයි මෙතන C හැබැයි මෙතන C වුණා නේ මෙතන C නේ මෙතන D කියලා හරි වෙන මොකක් හරි ලක්ෂයක් දාන්න. එතන D නම් මෙතන D ඒක හරි. ඔන්නමයි. ඇත්තම ඔයාලට හොයන්න ඕනි BD අතර විභවාන්තරය තමයි හොයන්න ඕනේ. BD අතර විභවාන්තරය හොයන්න. හරි? මේ ලයින් එකම B මෙතන ලක්ෂය A මෙතන C කියලා දාන්න ඕනේ. එතන C නම් මෙතන C. මොකද කම්බියක් නේ තියෙන්නේ. මෙතන C නම් මෙතන C. එතන C නම් මෙතන B නම් මෙතන D කියලා දානවා මම. මෙතන C වුණා කියලා එතන C වෙන්නේ නැහැ. මෙතන D වගේ වෙන ලක්ෂයක්. එතන D නම් මෙතන D. කම්බියක් නේ තියෙන්නේ. හරි? ඔයාලෙන් අහන්නේ මේ DB අතර විභවාන්තරය අහන්න. හරි DB අතර විභවාන්තරය නිකම්ම හොයන්න බෑ. හරි නිකම්ම හොයන්න බෑ. මම කරන්නේ මේ පද්ධතියම ප්‍රතිරෝධ දෙකකට උන්නණය කරනවා. මේ පද්ධතියම ප්‍රතිරෝධ දෙකකට උන්නණය කරනවා. ඒක කරන්නේ කොහොමද? මේ දෙක යාට මේ දෙක යා සමාන්තර කරගන්න.
හරි ලියමු 2r ට 2r සමාන්තරගත එහෙනම් එන්නේ කියන්නේ 2r සමාන්තරගත 2r කියලා කියන්නේ 2r බෙදීම 2යි 2r බෙදීම 2යි ඒ කියන්නේ කීයද r කියලා එන්නේ හරි 2r සමාන්තරගත 2r වෙලා r එකක් වෙනවා ඒ r ට මෙයා ශ්‍රේණිගත වෙනවා මේ r ට මෙයා ශ්‍රේණිගත වෙනවා මෙතන මේ දෙන්නගෙන් හැදෙන r ට මෙයා ශ්‍රේණිගත වෙනවා එහෙනම් r දරන r එකක් වෙනවා r දරන r එකක් වෙනවා ඒ කියන්නේ 2r එකක් වෙනවා හරි ඒ 2r ට මෙයා මොන ගතයිද ඒ 2r ට මේ 2යි මෙයා 2r ට r සමාන්තරගත වෙනවා ඒ හැදෙන 2r ට මෙතන 2r එකක් කරනවා මෙතන 2r සමාන්තරගත වෙනවා r එකක් කරනවා ඒ r මේ r විය ශ්‍රේණිගත වෙලා 2r එකක් කරනවා ඒ 2r ට මේ r එක ආය සමාන්තරගත කරනවා 2r සමාන්තරගත r කීයද එන්න උත්තර 2r සමාන්තරගත r කියන්නේ පොදු හරය දාන්නේ 2r කියලා ඉතින් 2r ට r 2r ට 2r එක 1යි 2r ට r එක 2යි 2r බෙදීම 3ක් කියලා 2r බෙදීම 3යි කියලා උත්තරේ මම ඒක යන්නේ ඈ එහෙනම් සමකයේ 2r බෙදීම 3ක් හරි 2r බෙදීම 3යි ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට දාගන්න පුළුවන් දැන් 2r බෙදීම 3 මෙතෙන්ට ගමු මොකද කරන්නේ 2යි මෙතන 2r බෙදීම 3යි මෙතන r හරි මෙතන 2r බෙදීම 3යි මෙතන r හරි අපි සෙකන්ඩ් එක අදිමු ආයෙ බලන්න මම මේ සෙකන්ඩ් එක වදිනවා මෙතන v0 බැටරිය තියෙනවා මෙතන v0 බැටරිය තියෙනවා මෙතන 2r බෙදීම 3ක් තියෙනවා හරි මෙතන r එකක් තියෙනවා යටින් 2r බෙදීම 3ක් මෙතන r මෙතන 2r බෙදීම 3යි ඔන්න ඔහොම තමයි මෙතන v0 මෙතන a ලක්ෂය මෙතන යටම තියෙන්නේ b ලක්ෂය මැද තියෙන්නේ c ලක්ෂය ඔන්න ඔහොම තියෙන්නේ දැන් ඉතින් ඔයාලට v0 එක බෙදන්න පුළුවන් නේද r ට 2r බෙදීම 3ට බෙදලා ඔයාලට මේ cb අතර විභාන්තරය හොයන්න පුළුවන් නේද cb අතර විභාන්තරය හොයන්න පුළුවන් නේද පුළුවන් නේද හරි r ට 2r බෙදීම 3ට බෙදෙන්න ඕනේ r ට 2r බෙදීම 3 මම ලියන්න මම මෙන්න r ට 2r බෙදීම 3ට බෙදෙන්න ඕනේ r ට 2r බෙදීම 3 කියකට r ට r සුළුව 3ට 2ට බෙදෙන්න ඕනේ 3ට 2ට බෙදෙන්න ඕනේ හරි 3ට 2ට බෙදන්න මේ ප්‍රතිරෝධය අතර 3ට 2ට බෙදෙන්න ඕනේ r ට 2r බෙදීම 3 කියන 3ට 2ට බෙදෙන්න එහෙනම් මම ලියනවා CB අතර විභාන්තරය සමානයි 3/2න් මොකද 2r බෙදීම 3ට කීයද කියලා දෙන්න කියලා. එහෙනම් 2ට කීයද කියලා. හරි. 3 r ට 2r බෙදීම 3 නේ. එහෙනම් 3ට 2. 3/2න් 2ට කීයද තමයි. 2ට. මොකද v0 වල. මුළු විභාන්තරය v0. 3/2න් 2ට කීයක් තමයි v0 වල. එහෙනම් උත්තරේ කීයද? 2යි v0 බෙදීම 5යි කියලා උත්තරේ. ඔගනේ උත්තරේ කලබල වෙන්න බෑ උත්තරය. හරි 2යි v0 බෙදීම 5ක් කියලා එනවා. මොකද BC අතර විභාන්තරය හොයාගන්න. ආයෙ එනවා මේ සර්කිට් එක. හරි මේ සර්කිට් එකට ආයෙත් එනවා. දැන් ඔයාලා දෙන්න මොකද BC අර ඔයාලා දෙන්න මොකද BC අතර විභාන්තරය 2යි v0 බෙදීම 5යි කියලා. හරි BC අතර විභාන්තරය 2යි v0 බෙදීම 5යි කියලා හොයාගත්තා. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි ඔයාලා දෙන්නේ නැත්තම්. මේ BC අතර විභාන්තරය කියලා කියන්නේ උත්තර තමයි 2යි v0 බෙදීම 5ක් තියෙන්නේ. හරි BC අතර විභාන්තරය 2යි v0 බෙදීම 5 නම් මෙතනත් 2යි v0 බෙදීම 5ම තමයි. මෙතනත් 2යි v0 බෙදීම 5ම තමයි. හරි එහෙනම් මේ දෙක අතර මුළු විභාන්තරය 2යි v0 බෙදීම 5යි නම් 2යි v0 බෙදීම 5 දැන් බෙදන්න ඕනේ. r ට r අනුපාතය දැන් බෙදන්න. හරි 2යි v0 බෙදීම 5 කියන එක r ට r අනුපාතය බෙදන්න ඕනේ. එයි r ට r කියලා කියන්නේ මෙතන r මෙතන 2යි r සමාන්තරගත 2යි r වෙලා මෙතන r එකක් නේද? හරි මෙතන 2යි r සමාන්තරගත 2යි r 2යි r සමාන්තරගත 2යි r කියන්නේ මෙතන r එකක් තියෙන්නේ. දැන් r ට r අනුපාතය දැන් බෙදන්න ඕනේ. හරිද? r ට r අනුපාතය බෙදන්න ඕනේ. ඕන අපි ආයෙත් සර්කිට් එකක් අඳින්න පුළුවන්. හරිද? හරි මේ ආයෙ සර්කිට් එකක් අඳින්න මේ 2යි r උනේ මේ 2යි r වෙනකොට r එකක් දාලා ආයෙ සර්කිට් එකක් කරනවා. මම මෙතන යටින් අඳින්න දෙක. මෙතන යටින් අඳින්න. බලන්න යටින් අඳින්න ඈ. මෙතන v0 එක තියෙනවා. අර v0 කෝෂේ. හරිද? මෙතන තියෙනවා මෙන්න මේවයි දැන් අඳින්නේ ඈ. බලන්න පොඩ අඳින්න ගියා. දැන් මේක උණනේ පොඩක් ඌනනේ කරපුලා නිදි කවි කර ප්‍රතිරෝධ එක්ක පොඩ තව චුට්ටක් දිගහැරලා කරනවා. මෙතන r තියෙනවා මෙතන r තියෙනවා. මෙතන r තියෙනවා මෙතන r තියෙනවා. මේ දෙක අදිනවා. හරි. මෙතන r තියෙනවා මෙතන r තියෙනවා. මෙතන r එකක් අඳිමු අපි. මෙතන r එකක් අඳිනවා. මෙතන r එකක් අඳිනවා. හැබැයි එතන r යන්නට මෙතන 2යි r දෙකක් අදින්නේ. 2යි r සමාන්තරගත 2යි r වලින් එතන අඳින්න r එක විතරයි. එතන අඳින්න r එක විතරයි. එතන r එක විතරයි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ අතරම කියන්නේ. හරි? ඒ කියන්නේ මේ 2යි r මේ 2යි r සමාන්තරගත කරලා r එකක් ගත්තා. හරිද? මෙතන a ලක්ෂය
මෙතන c ලක්ෂය මෙතනත් ඒ කියන්නේ c මේ යට පොයින්ට් සේරම b මේ සේරම b පොයින්ට් සෙට් එක b හරි බලා ගන්න දැන් අපි හොයාගත්තේ මොකද්ද මෙන්න මේ දෙක අතර විභාන්තරය 2v0 බෙදීම 5යි කියලා බලන්න 2v0 බෙදීම 5යි කියලා බලන්න හරිනේ 2v0 බෙදීම 5යි කියලා බලන්න ඔය දෙක අතර විභාන්තරය එහෙනම් මෙතනත් එන්නේ 2v0 බෙදීම 5ම තමයි 2v0 බෙදීම 5ම තමයි එහෙනම් ඔය 2v0 බෙදීම 5 r බෙදෙනවා නේද r කියන්නේ එකට එකට බෙදෙනවා එහෙනම් ඔයාලට වන්න පුළුවන් මෙතන c මෙතන d කියලා කියන්නේ මෙතන මැද ලක්ෂය අපි දාගත්තේ මොකද්ද d කියලානේ d ලක්ෂය මෙතන d එහෙනම් ඔයාලට වන්න පුළුවන් b db b db හොයන්න පුළුවන් මොකද 2v0 බෙදීම 5 එකට එක අනුපාතයට බෙදෙනවා ඒ කියන්නේ එක දෙකට බෙදෙන්න ඕනේ හරියටම නේ 2v0 බෙදීම 5 කියන එක හරියටම සමසමව බෙදෙනවා ඒ කියන්නේ දෙකට බෙදෙනවා එහෙනම් උත්තරේ මොකද්ද v0 බෙදීම 5 තමයි උත්තරේ v0 බෙදීම 5 කියලා උත්තරේ ඔන්න තමයි db අතර විභාන්තරය. ඉතින් db අතර විභාන්තරය මෙතන හොයාගන්න db අතර විභාන්තරය එකට එකට බෙදෙන්නේ 2v0 බෙදීම 5 කෙනෙක් එකට එකට බෙදෙනවා. හරි 2v0 බෙදීම 5 කෙනෙක් එකට එකට බෙදෙද්දී සමසමව බෙදෙන්නේ. ඒ කියන්නේ මේ 2v0 බෙදීම 5 කෙනෙක් දෙකෙන් බෙදෙනවා. හරියට සමසමව බෙදෙනවා. මෙතන දෙන්නේ v0 බෙදීම 5. හරි db අතර v0 බෙදීම 5. ඉතින් මේ බලන්න db අතර v0 බෙදීම 5 කියන්නේ මෙතන db අතර v0 බෙදීම 5ම තමයි. හරි. හරි. මම හිතනවා කීප එක තේරුණා කියලා. එහෙනම් ඔය VDB කියන එක තමයි v කියලා ඔයාලට දීලා තියෙන්නේ. ගානේ රූපේ පෙන්නලා තියෙන්නේ මෙතන v කියලා පෙන්නලා තියෙන්නේ ඔය VDB කියන එක තමයි. එහෙනම් v වෙදී v0 සමාන 5 1 කියලා නේද උත්තරේ. ඔන්න මෙතනින් මේක ගන්න වේද. මෙතනින් ගන්න. එතකොට ඔයාලගෙන් අහලා තියෙන්නේ v වෙදී v0 එක. v වෙදී v0 ගත්තම උත්තරේ 5 1 කියලා උත්තරේ. හරි මම හිතනවා මේක කරපු එක තේරුණා කියලා හිතනවා. මම ආයේ පියවර වලින් කියලා දෙන ගමන් හදාගෙන යන්න. පියවර වලින් කියලා දෙන ගමන් හදාගෙන යන්න. හරිද ඔයාලා මුලින්ම මේ සර්කිට් එක දාගන්න මුකුත් දාන්න එපා දීලා තියෙන එක විතරයි දාගන්න මේවා මේ රතු පාටින් පෙන්නම මුකුත් එපා කළු පාටින් පෙන්නම විතර සර්කිට් එක දාගත්තා හරිද මම ඉතලා දීලා තියෙන රූපේ හැමෝම ඇඳලා තියෙන කියලා හිතනවානේ දීලා දීපු රූපේ හැමෝම අඳින්න කියලා මම කිව්වනේ ලක්ෂ ටික මාක් කරමු මේ ලයින් එකම b මෙතන a මේ මෙතන b කියලා මාක් කරපුවම ලයින් එකම b වෙනවා මෙතන මැද c කියලා මාක් කරා මෙතනත් c ම තමයි b ඇයි කම්බියක්නේ c ම තමයි ඒ දෙක මැද මෙතන d කියලා මාක් කරපුවම මෙතන d ම තමයි. මෙතන c කියලා මාක් කරගම මෙතන c වෙනවා. මේ දෙක අතර මැද මෙතන d කියලා මාක් කරපුවම මෙතන d වෙනවා. හරි බලමු අපි. දැන් මොකද 2r 2r සමාන්තරය කියලා r එකක් කරනවා. එහෙනම් මේ දෙන්නට r එකක් දාන්න පුළුවන්. ar ට මේ r ශ්‍රේණිගත වෙනවා. r ධන r කියලා කියන්නේ 2r වෙනවා. r ධන r කියලා කියන්නේ 2r වෙනවා. එතන 2r ඒ 2r මේ r සමාන්තරගත වෙනවා 2r r සමාන්තරගත වෙනවා 2r බෙදෙන 3ක් කියලා තමයි එහෙනම් මේ සෙට් එකම වෙනකොට 2r බෙදෙන 3ක් දාලා අදින්න ආයේ සර්කිට් එක ඒ සෙට් එක වෙනකොට 2r බෙදෙන 3ක් දාලා ආයේ සර්කිට් එක යනවා මම කියවන ප්‍රතිරෝධ දෙකකට ගුණනය කරලා තමයි විභාන්තර ගන්න පුළුවන් ප්‍රතිරෝධ දෙකකට ගුණනය කරනවා සේරම තියෙන ටික ප්‍රතිරෝධ දෙකකට ගන්න ඕනේ දෙකකට ගත්තනේ හරි දැන් මොකද r ට 2r බෙදෙන 3ට බෙදෙන්න r ට 2r බෙදෙන 3 ඒ කියන්නේ 3ට 2කට බෙදෙන්න 3ට 2කට එහෙනම් 3 ධන දෙකෙන් 2r බෙදෙන 3ට ඕනි කොච්චරද කියලා බලන්න ඒ කියන්නේ දෙකට කීයක් ඕනේද b0 මේ මුළු විභාගතර b0 මේ දෙක අතර b0 එහෙනම් එන්නේ bcb එන්නේ cb අතර විභාගතර එන්නේ මේ දෙක අතර විභාගතරේ CB අතර විභාගතරේ 2v0 බෙදීම 5යි. CB අතර විභාගතරේ යනවා 2v0 බෙදීම 5යි කියලා. හරි. බලන්න දැන් CB අතර විභාගතරේ බලන්න. හරි. ආගන්න. ඒ කියන්නේ CB අතර විභාගතරේ කියන්නේ මෙන්න මෙතන. බලන්න හැමෝම. මෙතන 2v0 බෙදීම 5යි කියලා ඔයාලා හොයාගන්න තියෙන්නේ. එතන 2v0 බෙදීම 5යි කියන්නේ මෙතන 2v0 බෙදීම 5 තමයි. ඕන මේ රූපේ කලින් රූපෙට කියලා මුල්ම රූපෙට කියලා මෙතන 2v0 බෙදීම 5යි කියලා පෙන්නන්න. ඒ කියන්නේ මෙතන 2v0 බෙදීම 5යි කියලා පෙන්නන්න. ඒ CB අතර විභාගතරේ අපි හොයාගන්න. මෙතන CB අතර විභාගතරේ 2v0 බෙදීම 5යි. හරිද? දැන් එහෙනම් DB අතර විභාගතරේ හොයන්න ඕනේ. බලා ගන්න. DB අතර මෙතන විභාගතරේ දන්නවා අපි දැන්. බලා ගන්න. මේ ලක්ෂ දෙක අතර විභාගතරේ අපි දැන් දන්නවා.
මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය දන්නවනම් මේ ලක්ෂ දෙක අතර එක හොයන්න ඕනේ. ඒක නිකම්ම හොයන්න බෑ. එතන ප්‍රතිරෝධ දෙකට උන්නේ කරන්න ඕනේ. මේකයි මෙතනයි ප්‍රතිරෝධ දෙකට උන්නේ කරන්න ඕනේ. එහෙනම් මේ දෙකයි R මේ දෙකයි R සමාන්තර කරලා එතන R මෙතන R මෙතන R නේ. පෙන්නන්නේ. මේ R එක තියෙනවා මේ R එක තියෙනවා මෙතන R අර මේ R එකයි මෙතන දෙකයි R එකයි මේ දෙකයි R එකයි සමාන්තර කරලා එතන R එකක්. පෙන්නන්නේ dB අතර R එකක් තියෙනවා. එහෙනම් 2v0 බෙදීම 5 R ට R ඒ කියන්නේ එකට එක අනුපාතයක බෙදේ. 2v0 බෙදීම 5 හරියටම සමානව බෙදෙනවා. 2v0 බෙදීම 5 බෙදීම දෙකක් කියලා එන්නේ. එතකොට මේ දෙක සුළු වෙනවනේ. මේ දෙක සුළු වෙනවනේ. එතකොට v0 බෙදීම 5 කියලා උත්තරේ. v සමානයි v0 බෙදීම 5 කියලා උත්තරේ. ඒ කියන්නේ vdb කියලා ගන්න. අහගන්න කොට. vdb කියලා කියන්නේ මෙතන මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය. ඒ කියන්නේ මෙන්න මෙතන ලක්ෂ දෙක අතර විභවාන්තරය. ඒකම තමයි මෙතන විභවාන්තරය. ඒක ඔයාලට පෙන්නලා දෙනවා db අතර විභවාන්තරය ගාන පෙන්නලා දෙනවා මෙතන v කියලා පෙන්නලා දෙනවා. db අතර විභවාන්තරය v කියලා ගාන පෙන්නලා දෙනවා. එහෙනම් vdb වෙනකොට දාන්න v කියලා. v සමානයි v0 බෙදීම 5 කියලා. ඒ කියන්නේ v වෙදී v0 සමානයි 5 එකයි කියලා. උත්තරේ 5 එකයි. උත්තරේ 5 එකයි. හරි අපි යනවා ඊළඟ ගානට. ඊළඟට එන්න ඔය ගානට. හරි ඔයාලට කියනවා ඔය පෙන්නලා තියෙන රූපය r2 ගේ බිඳුවේ ඉඳලා අනන්තය දක්වා වෙනස් කරනවා r2 සමග v වෙනස් වෙන විදිය කොහොමද කියලා අහන්න. r2ත් එක්ක v වෙනස් වෙන විදිය අහන්න. හරිද? බිඳුවේ ඉඳලා අනන්තය දක්වා වෙනස් කරනවා. හරිද? බිඳුව r2 බිඳුවක් කරාම මොකද වෙන්නේ කියලා හිතනවා. මෙතන කම්බියක් වෙනවා නේද? ඒ කියන්නේ r2 බිඳුවක් කියන එකේ තේරුම මෙතන නිකන් කම්බි කෑල්ලක් තියෙනවා වගේ. එහෙනම් මෙතන කම්බි කෑල්ලක් තියෙද්දි මොකද වෙන්නේ කියලා හිතන්න. මෙතන කම්බි කෑල්ලක් තියෙද්දි මොකද වෙන්නේ? මෙතන R එක තියෙනවා. මෙතන R එක තියෙනවා. මෙතන කම්බි කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට මොකක් හරි විභවාන්තරයක් එනවනේ. නේ? අර බෙදලා මෙතෙන්ට මොකක් හරි විභවාන්තරයක් එනවා. හරිද? පැහැදිලි කියන එක. එහෙනම් R2 බිඳුවේදී V වලට අගයක් තියෙනවා. එහෙනම් මේ උත්තරේ නම් වෙන්න බෑ. මේ උත්තරේ වෙන්නත් බෑ. මේ උත්තරේ වෙන්නත් බෑ. එහෙනම් එක්ක මේක වෙන්න ඕනි. එක්ක මේක වෙන්න ඕනි. හරිනේ මම හිතනවා කියපු එක පැහැදිලි කියලා. හරිද? මම හිතනවා කියපු දේ පැහැදිලි කියලා. ආයි කියන්නද? ඔයාලට ගාන කියන විදිහට මේ R2 බිඳුවේ ඉඳලා R2 බිඳුවේ ඉඳලා අනන්තයට වෙනස් කරනවා කියලා කියනවනේ. R2 බිඳුවක් කියන එකේ තේරුම තමයි මෙතන නිකන් කම්බි කැල්ලක් තියෙනවා වගේ. මෙතන R2 වෙනකොට කම්බි කැල්ලක් තියෙනවා වගේ නිකන්. R2 බිඳුවක් කියන එකේ තේරුම ඒකයි. එතන කම්බි කැල්ලක් තියෙනකොට කරන්ට් එක ගලන්න පුළුවන් මෙහෙම කියලා මෙතනින් මෙහෙම කරන්ට් එක ගාවිලා මෙතනින් මේ අතෙත් ගිහලා මේ අතෙත් ගිහලා මෙහෙම ඇවිල්ලා කරන්ට් එක මෙහෙම ගලන්න පුළුවන්. හරි කරන්ට් එක ගලන්න පතයක් තියෙනවා. R2 බිඳුවක් කියලාට. R2 බිඳුවක් කියලාට කරන්ට් එක ගලන්න පතයක් තියෙනවා. පැහැදිලිද මම කියන එක? හරි? මෙතනින් එන කරන්ට් එක මේක දිගේ ගියා මේ විදිහට. ඔතනින් ගිහලා මේක හරහත් එනවා. හරි? මේක හරහත් එනවා. ඔක හරහත් ඇවිල්ලා ඊට පස්සේ මේ ප්‍රතිරෝධකය හරහා කොටසක් යනවා. ඊට පස්සේ මේ ප්‍රතිරෝධකය හරහා කොටසක් ගිහලා ඔහොම කරන්ට් එක ගලන්න පුළුවන්. ඉතින් මේ දෙකම එකතු වෙලා මෙතනින් ආයෙ පාරක් මේ පැත්තට ගලනවා. කරන්ට් එක ගලන පතයක් තියෙනවනේ. R2 බිඳුවයි නෝ. හරි R2 බිඳුව එන කරන්ට් එක ගලන්න පතයක් තියෙනවා. හොඳට අහගන්න. එහෙනම් R2 බිඳුව එන කරන්ට් එක ගලන්න පතයක් තියෙන හින්දා මොකද වෙන්නේ? R2 බිඳුවක් කියන එකේ සේරුම මෙතන කම්බියක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ ලක්ෂ දෙක දෙපැත්තේ කියන මේ v කියලා පෙන්නපු එකට අගයක් තියෙනවා. මොකක් හරි අගයක් තියෙනවා. මොකක්ද කියලා දන්නේ අගයක් තියෙනවා. බිඳුව වෙන්න බෑ කියන එකයි කියන්නේ R2 බිඳුවේදී.
R දෙක බිඳුවක් වෙනකොට V වලට අගයක් තියෙනවා. ඒ කියන්නේ R දෙක බිඳුවේදී අගයක් තියෙනවා. මෙන්න මේ උත්තරේ වෙන්න පුළුවන්. මේ R දෙක බිඳුවේදී V වලට අගයක් තියෙනවා. මේ උත්තරෙත් වෙන්න පුළුවන්. R දෙක බිඳුවේදී V වලට අගයක් තියෙනවා. මේ උත්තරේ දෙක වෙන්න පුළුවන්. හතර හරි එක හරි වෙන්න පුළුවන්. ඊළඟට බලමු අපි R දෙක අනන්තයක් වුණා මොකද වෙන්නේ කියලා. හරිද? R දෙක අනන්තයක් වුණා මොකද වෙන්නේ කියලා බලමු. R දෙක අනන්තයක් වුණා මොකද වෙන්නේ කියලා කියන්න මට. R දෙක අනන්තයක් වෙච්ච ගමන් නිකන් මොන වගේද? R දෙක අනන්තයක් වෙච්ච ගමන් මොන වගේද නිකන්? R දෙක අනන්තයක් වෙච්ච ගමන් මෙතන නිකන් අනන්ත ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඉතා විශාල ප්‍රතිරෝධයක් තියෙනවා කියලා කියන්නේ මෙතන නිකන් හිඩසක් තියෙනවා. යොන්න ඔය වගේ තියෙනවා වගේ තමයි නිකන්. එතන මුකුත් නැහැ හිඩසක් තියෙනවා වගේ නිකන්. R දෙක අනන්තයක් කියන්නේ තේරුම ප්‍රතිරෝධය ඉතා විශාලයි. ඉතා විශාලයි කියලා කියන්නේ නිකන් එතන හිඩසක් තියෙනවා වගේ. එහෙනම් මෙතනින් එන කරන්ට් එක ගලන්න පතයක් තියෙද? අන්න කරන්ට් එක ගලන්න පතයක් නැහැ. කරන්ට් එක ගලන්න පතයක් නැති හින්දා මෙතනදී IR විභව වැස්මක් වෙනවද? නැහැ. එහෙනම් මෙතන ඍණාත්‍රේ විභවය කෙලීම මෙතනට යනකන් තියෙනවනේ. හරි මේ ලක්ෂ්‍ය සෙට් එකම එක වගේ. හරි මෙන්න මේ ලක්ෂ්‍ය සෙට් එකම එක වගේනේ. මෙතන ලක්ෂ්‍යයි මෙතන ලක්ෂ්‍යයි මෙතන ලක්ෂ්‍යයි මෙතන ලක්ෂ්‍යයි සේරම එක වගේ. එතකොට ඊට පස්සේ මෙන්න මේ ලක්ෂ්‍ය ටිකත් දැන් එක වගේ වෙනවා. මොකද මේ ලක්ෂ්‍ය ටිකත් එක වගේ වෙනවා. මෙතන ධනාග්‍රේ විභවය මෙතන තියෙන්නේ. මෙතන IR විභවය වැස්මක් වෙන්නේ නැහැ නේද? දැන් ඒ කරන්ට් එක ගලන්න පතයක් නැහැ. මෙතන විභවය තමයි මෙතන තියෙන්නේ. එතන විභවය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මොකද මෙතන අනන්ත ප්‍රතිරෝධයක් තියෙන වෙලාවට මේ දෙක අතර විභවාන්තරය මොකක් වෙනවද? V0 වෙනවනේ. එයි මෙතන තරු ටිකම තමයි මේ තරු ටික. මෙතන අර හાર્ඩ් දාපු ටිකම තමයි මෙතෙන්ට එනවා. මොකද IR විභවය වැස්ම මෙතන නැහැ. එහෙනම් මේ දෙක අතර විභවාන්තරය V0 නම් මේ දෙක අතර විභවාන්තරය V0 වෙනවා. එහෙනම් අනන්තයේදී V0 වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ එන්න ඕනේ. පළවෙනි උත්තරේ තමයි උත්තරේ විදිහට තෝරන්න වෙන්නේ. හරිද? අපි මෙහෙම ලියමු ඒ ගන්නට අදාළව. අපි මේ කතා කරන්නේ 2007 A level වලට ආපු විභාග MCQ එක. ක්ලියර් නේද? R දෙක සමාන බිඳුව විට R දෙක සමාන බිඳුව විට R දෙක සමාන බිඳුව විට I ගැලීමට පතයක් තිබෙන නිසා R දෙක සමාන බිඳුව විට I ගැලීමට පතයක් තිබෙන නිසා R දෙක බිඳුවේදී V වලට අගයක් ඇත. R දෙක බිඳුවේදී V වලට අගයක් ඇත. V වලට අගයක් ඇත. ඊළඟ ලියන්න R දෙක අනන්තයක් වන විට I ගැලීමට ඒ කියන්නේ කරන්ට් එක ධාරාව ගැලීමට R දෙක අනන්තයක් වන විට I ගැලීමට පතයක් නොමැති නිසා R එක හරහා විභව වැස්මක් සිදු නොවේ. එම නිසා V සමාන V0 ම වේ. එම නිසා V සමාන V0 ම වේ. එහෙනම් R දෙක අනන්තයක් වෙනකොට V0 වලට එන්න ඕනේ. එහෙනම් කීයද උත්තරේ? නම්? හරිනේ. R දෙක බිඳුවේදීත් අගයක් තියෙන්න ඕනේ. R දෙක අනන්තයටදී V0 වලට එන්න ඕනේ. මේක බලන්න මේක V0 වලට එන්නේ නැහැ නේද? V0 වලට වැඩිය අඩුයි නේද මේක? හතරවෙනි උත්තරේ. එහෙනම් පළවෙනි උත්තරේ තමයි තෝරන්න වෙන්නේ. උත්තරේ පළවෙනි එක. පැහැදිලි කියන එක. මම හිතනවා කියන එක පැහැදිලි කියලා. හරිනේ? පළවෙනි උත්තරේ තමයි උත්තරේ විදිහට තෝරන්නේ. හරි. ඒ 2007 ගානේ පොඩ වාක්‍ය චුට්ටක් වෙනස් කරගන්න මම ඔයාලට දුන්නේ R දෙක සමාන බිඳුව විට I ගැලීමට පතයක් තිබෙන නිසා R දෙක සමාන බිඳුවේදී V වලට අගයක් ඇත කියලානේ. V වලට අගයක් කියන එක V වලට V0 වඩා අඩු අගයක් ඇත කියලා හදාගන්න. පතයක් තිබෙන නිසා R දෙක බිඳුවේදී V වලට V0 වඩා අඩු අගයක් ඇත.
v0 වඩා අඩු වගයක් ඇත. වරහන් ඇතුළේ ලියලා තියන්න v0 වඩා අඩු වගයක් ඇත. වරහන් ඇතුළේ ලියලා තියන්න R1 දී විභව වැස්මක් සිදුවන නිසා. R1 දී විභව වැස්මක් සිදුවන නිසා. R1 දී විභව වැස්මක් සිදුවන නිසා කියලා ලියලා තියන්න. R1 දී විභව වැස්මක් සිදුවන නිසා. හරි ආගන්න මම දැන් ඊළඟට හදන්නේ 2011 A level විභාගයට ආපු ගාන. හරිද 2011 A level විභාගයට ආපු ගාන. ඔයාලට ওই ගාන කියන්නේ පෙන්නාදී පරිපතේ V0 මගින් දක්වා ඇත්තේ නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත බැටරි එක වෝල්ටීයතාවය. නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන බැටරි එක වෝල්ටීයතාවයලු පෙන්වලා තියෙනවා. R2 සමග V හි වෙනස් වීම වඩා හොඳින් නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා අහන්න. අහගන්නකො. R2 සමාන බිඳුවක් කියලා හිතන්නකො. R2 බිඳුවක් කියලා හිතන්න පළවෙනියටම. R2 බිඳුවයි කියන එකේ තේරුම මොකද්ද? R2 බිඳුවයි කියන එකේ තේරුම තමයි එතන නිකන් කම්බි කැල්ලක් තියෙනවා වගේ නිකන්. හරිද? R2 ප්‍රතිරෝධයක් R2 බිඳුවක් කියන්නේ ප්‍රතිරෝධයක් නැහැ කියන එකනේ. ප්‍රතිරෝධයක් නැහැ කියන එකේ තේරුම එතන කම්බි කැල්ලක් තියෙනවා වගේ කියන එක. හරිද? එහෙනම් එතන කම්බි කැල්ලක් තියෙනවා නම් මොකද වෙන්නේ? කම්බි කැල්ලක් තියෙනවා කියලා හිතලා දැන් මම හදාගෙන යන්නේ. හරිද? එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ ලක්ෂ්‍ය සෙට් එකේ මොකද වෙන්නේ? මෙතන විභවයම තමයි මෙතන තියෙන්නේ. හරිනේ? ඒ විභවයම තමයි මෙතන කම්බියක් නේ දැන්. මෙතන කම්බියක් තියෙනවා වගේ නිකන්. එහෙනම් මෙතන විභවයම මෙතන තියෙනවා. එතන විභවයම තමයි මෙතනට සෙට් වෙන්නේ. ඒ කම්බිනේ දිගටම මෙතන නිකන් R2 බිඳුවක් කියන එකේ තේරුම නිකන් කම්බියක් වගේ. එතකොට කම්බියක් වගේ නම් තියෙන්නේ මේ දිගටම එකම ලයින් එක. හරිද? යටත් එහෙමනේ. යටත් මොකද වෙන්නේ? යට සෙට් එකත් මෙතන මේ ලයින් එකම එකම විභවයේ තියෙන්නේ. ඔය ලයින් එකම එකම විභවයේ තියෙන්නේ. හරිද? එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනි R2 බිඳුවයි නම් මෙතන V0 නම් මේ හાર્ට් එකයි තරුවයි අතර තියෙන විභවාන්තරය V0 නම් මෙතනත් මොකද වෙන්නේ? V කියන විභවාන්තරය V0 ට සමාන වෙන්න ඕනේ. එහෙනම් උත්තර ටිකක් කැපිලා යනවනේ එහෙම කිව්ව ගමන්. කැපිලා යන උත්තර සෙට් එකක් තියෙනවා මොනවාද? ඒ කියන්නේ දැන් R2 බිඳුවේදී V වලගේ V0. ඔයාලට තේරෙනවනේ මේ දිගටම එකම ලයින් එක. දිගටම එකම ලයින් එක. R2 බිඳුවයි නම්. ඒතකොට V සමාන V0 වෙනවා. එහෙනම් කැපෙන උත්තර ටිකක් තියෙනවා. මේක පිළිගන්න බෑනේ කියනවාම. හරි ඒක වෙන්න බෑ. මේකත් V0 නෙවෙයිනේ පෙන්නලා තියෙන්නේ. V0 වැඩි අඩු වගේන්නේ. ඒක වෙන්නත් බෑ. මේකත් වෙන්න බෑ. හරිද? එහෙනම් උත්තර දෙකයි ඉතිරි වෙන්නේ 4 හෝ 5 කියන උත්තර දෙක විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. හරිද? මේකෙත් බැලුවා නිකන් V0 නෙවෙයි පෙන්නලා තියෙන්නේ වගේත් පේනවා. ඒ වුණාට ඒක V0 වගේ පේනවත් ගතියකුත් තියෙනවා නිකන් අර නිකන් ස්පර්ශ වෙලා වගේ වෙලා තියෙනවා වගේ. ඒකින්ද ඒකත් තියාගමු අපි. හරි? දැන් බලමු ඊළඟට දැන් ඔය පළවෙනි මේ උත්තර ටික අයින් වුණා. මේ දෙක තමයි දැන් උත්තර දෙක විදිහට තේරලා තියෙන්නේ. හරිද? දැන් අපි තෝරන්න ඕනේ. දැන් අපි R2 බිඳුවේ තියෙන ඔය කතා කරේ. අපි ඊළඟට කතා කරමු R2 අනන්තයක් වෙන වෙලාවට. හරිද? R2 අනන්තයක් වෙන වෙලාවට. දැන් R2 අනන්තයක් වෙන වෙලාවට නිකන් මොකක් වගේද? මම ඔයාලට කිව්වා ඉස්සල්ලා කිව්වා. R2 අනන්තයක් වගේ කියලා කියන්නේ R2 අනන්තයක් වෙනවා කියලා කියන්නේ මොකක් වගේද නිකන් මෙතන නිකන් හිඩසක් තියෙනවා වගේ. උතන හිඩසක් තියෙනවා වගේ. මුකුත් නෑ වගේ නිකන්. හරිද? අනන්තයක් කියන්නේ අනන්ත ප්‍රතිරෝධයක්. ඉතා විශාල ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එක ගලන්න නම් බෑ කියන එක. දැන් හිඩසක් තියෙනවා වගේ නිකන්. හරිද? උතන හිඩසක් තියෙනවා වගේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් මට කියන්නේ මේ R3 හරහා කරන්ට් එක ගලන පතයක් තියෙනවද? නෑ. දැන් R3 හරහා කරන්ට් එක ගලන්නවත් පතයක් නෑ. දැන් කරන්ට් එක ගලන පතේ පෙන්නුවොත් දැන් කරන්ට් එක ගලන්නේ කොහොමද? මෙතනින් එන කරන්ට් එකක් මේ බැටරියෙන් එන කරන්ට් එකක් හරි මේ බැටරියෙන් එන කරන්ට් එකක් කොහොමද ගලන්නේ? මෙතනින් කරන්ට් එකක් ආවොත් ඔතනින් ආවා ඊට මේක දිගේ ගියා ඊට පස්සේ මේ ප්‍රතිරෝධකය හරහා ආවා හරිද? ඊට පස්සේ මෙතනින් ගිහලා පරිවර්තය සම්පූර්ණ කරගත්තා. මෙහෙ ගලන්නේ නෑනේ කරන්ට් එක. මේ කරන්ට් එක ගලන්නේ නැහැ. එහෙනම් මේක හරහා කරන්ට් එක ගලන්නේ නැහැ කියලා කියන්නේ මේ ප්‍රතිරෝධකයේ දෙපස විභව අන්තරයක් තියෙනවද? නෑ. ප්‍රතිරෝධකයේ දෙපස විභව අන්තරයක් තියෙන විදියක් නෑ දැන්. හරි? ප්‍රතිරෝධකයේ දෙපස විභව අන්තරයක් තියෙන විදියක් නෑ. එහෙනම් මෙතන විභවයම තමයි මෙතන විභවය වෙන්නේ. එහෙනම් මේ දෙක අතර විභව අන්තරයක් තියෙනවද දැන්? නෑ විභව අන්තරය බිඳුවයි. හරි? මේ දෙක අතර විභව අන්තරයක් නෑ දැන්. විභව අන්තරය බිඳුවයි. එහෙනම් R2 අනන්තයට යද්දි මෙතන අනන්තයට යද්දි මොකද වෙන්නේ?
v වලට උත්තරේ එන්නේ බිඳුවක් තමයි එන්නේ. එහෙනම් උත්තරේ විදිය තෝරන්නේ මොන උත්තරේද? උත්තරේ විදිය තෝරන්නේ පස්වෙනි උත්තරේ තමයි උත්තරේ විදියට තෝරන්න වෙන්නේ. හරිද? පැහැදිලි කියන එක. හරි. ලියන්න ඒ ගානට අදාළව. ඒ ගානට අදාළව ලියන්න. ඒ ගානට අදාළව ලියන්න. ආර්ධක බිඳුවේදී v සමානයි v not pay. v සමානයි v not pay. v සමානයි v not pay. ඊට ලියන්න r2 අනන්තයක් වන විට r3 හරහා i නොබලයි. r2 අනන්තයක් වන විට r3 හරහා i නොබලයි. r3 හරහා කරන්ට් එක ගලන්නේ නැහැ. එම නිසා r3 දෙපස විභවාන්තරයක් නැත. එම නිසා r3 දෙපස විභවාන්තරයක් නැත. r3 දෙපස විභවාන්තරයක් නැත. ඒ කියන්නේ ඩෙල්ටා v බිඳුවයි. i ගලන්නේ නැහැ කියලා i කරන්ට් එකක් ගලන්නේ නැහැ කියන්නේ ඩෙල්ටා v බිඳුවයි. ඩෙල්ටා v කරන්ට් එකක් නැහැ. ඩෙල්ටා v කරන්ට් එකක් නෙවෙයි ඩෙල්ටා v විභවාන්තරයක් නැහැ. හරිද? කරන්ට් එකක් ගලන්නේ නැත්තම් කරන්ට් එකක් ගලනවා නන්නේ IR විභව බැස්ම තියෙන්නේ. කරන්ට් එකක් ගලන්නේ නැහැ කියලා කියන්නේ ඩෙල්ටා v සමානයි බිඳුවයි. හරිද? මම කිව්වේ r2 අනන්තයේ විට r3 හරහා i නොබලයි. එම නිසා ඒ දෙපස ඩෙල්ටා v සමානයි බිඳුවයි. එම නිසා r2 අනන්තයේදී v සමානයි බිඳුවක් වේ. එම නිසා r2 අනන්තය වන විට v සමානයි බිඳුවක් වේ. හරි අපි හදන්නේ 2008 එළවලට ආපු විභාග ගාන. හරිද? 2008 එළවලට ආපු විභාග ගාන. හරිද? ඔය ගානේ බලන්න හැමෝම හොඳට. ඔය ගානේ ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ R1 R2 R4 කියන ඒවා R1 R2 R4 කියන ඒවා මොනවා හරි නිශ්චිත ප්‍රතිරෝධයක් තියෙන ප්‍රතිරෝධක. හරි ඒවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ R3 යගේ බිඳුවේ ඉඳලා අනන්තය දක්වා වෙනස් කරන්න පුළුවන්. R3 යගේ බිඳුවේ ඉඳලා අනන්තය දක්වා වෙනස් කරන්න පුළුවන්. ඔයාලෙන් අහනවා R3 බිඳුවක් වෙනකොට වෝල්ට්මීටරේ පාඨාංකය කීයද කියලා අහනවා. R3 බිඳුවක් වෙනකොට වෝල්ට්මීටර පාඨාංකය කීයද කියලා අහනවා. හරිද? R3 අනන්තයක් වෙනකොට වෝල්ට්මීටර පාඨාංකය කොච්චරද කියලා අහනවා. ඔන්න ඒ දේ තමයි ඔයාලෙන් අහන ප්‍රශ්න. හරිද? ඔය දේ තමයි ඔයාලෙන් අහන ප්‍රශ්න. හොඳට අහගන්න. හරිද? දැන් මෙහෙමයි. දැන් R3 බිඳුවක් කියන එකේ තේරුම මොකද්ද? දැන් පළවෙනි දේ පරිපූර්ණ වෝල්ට්මීටරය කියලා කියනවනේ. පරිපූර්ණ වෝල්ට්මීටරයක් කියලා කියන්නේ මෙන්න මේ වෝල්ට්මීටරේ පරිපූර්ණයි කියලා කිව්ව ගමන් ඔයාලා තේරුම් ගන්න ඕනේ වෝල්ට්මීටර එක හරහා කරන්ට් එකක් ගලන්නේ නැහැ. කිසිම වෙලාවක වෝල්ට්මීටරය හරහා කරන්ට් එකක් ගලන්නේ නැහැ කියන එක තමයි ඒක තේරුම. හරි පරිපූර්ණ වෝල්ට්මීටරයක් කියලා පැහැදිලිව කියලා දෙනවනේ. පරිපූර්ණ වෝල්ට්මීටරයක් කිව්ව ගමන්ම ඔය පරිපූර්ණ වෝල්ට්මීටරයක් කිව්ව ගමන් ඒ වෝල්ට්මීටර හරහා කිසිම වෙලාවක කරන්ට් එකක් ගලන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. හරිද? පරිපූර්ණ වෝල්ට්මීටර හරහා කරන්ට් එකක් ගලන්නේ නැහැ. හරිද? ආගන්න දැන් අපි එනම් ඔය වෝල්ට්මීටර හරහා කරන්ට් එකක් ගලන්නේ නැහැ නේ. එහෙනම් අපි බලමු R3 බිඳුවක් වෙද්දි මොකද වෙන්නේ කියලා මුලින්ම බලමු. හරිද? ඔයාලා මං අඳින සර්කිට් එක ඔයාලා අඳින්න ඕනේ. හරිද? R3 සමාන බිඳුවට මුලින්ම. හරිද? R3 සමාන බිඳුව මීටර. හරිද? බලන්න. ලියන්න ඔයාලා R3 සමාන බිඳුව ඊට කියලා ලියන්න. ලියන්න R3 සමාන බිඳුව ඊට කියලා ලියන්න. R3 සමාන බිඳුවයි කියන එකේ තේරුම මොකද්ද? R3 සමාන බිඳුවයි කියන එකේ තේරුම තමයි එතන නිකන් කම්බි කෑල්ලක් තියෙනවා වගේ. හරිද? එතන නිකන් කම්බි කෑල්ලක් තියෙනවා කියන එක තමයි ඒක තේරුම. හරිද? එතන නිකන් කම්බි කෑල්ලක් තියෙනවා වගේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. R3 සමාන බිඳුවයි කියලා කියන්නේ මෙන්න මේ වගේ මම අඳින්නම් සර්කිට් එක. R3 සමාන බිඳුවයි කියලා කියන්නේ එතන කම්බි කෑල්ලක් තියෙනවා. හරිද? මෙතන කම්බි කෑල්ලක් තියෙනවා. ඔන්න ඔහම කම්බි කෑල්ලක් තියෙනවා. බලන්න හැම හොඳට. හරි ඔන්න ඔය වගේ තමයි දැන් සර්කිට් එක තියෙන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනි හරිද මේකේ කරන්ට් එකක් ගලනවා කියලා හිතන්නකෝ කරන්ට් එක ගලද්දි දැන් මොකද වෙලා තින්නේ දැන් මේ R1 ප්‍රතිරෝධය ෂෝට් වෙලා තින්නේ කියලා පේනවද ඔයාලට මේ ප්‍රතිරෝධය ෂෝට් වෙලා තින්නේ
ඒ ප්‍රතිරෝධය ෂෝට් කරලා දිනවා කියලා කියන්නේ. ඔයාලා හිතන්නේ මෙතනින් කරන්ට් එකක් ආවා කියලා හිතනවා මෙතනින් එනවා කරන්ට් එක. හරිද? ඔය එන කරන්ට් එක මේක හරහා යනවා. හරිද? මේක හරහා ගිහිල්ලා මෙතනින් දැන් මේ මම කියවනේ මේ වෝල්ට් මීටරය හරහා කරන්ට් ගලන්නේ නැහැ කියලා කිව්වනේ. ඒක පරිපූර්ණයිනේ. පරිපූර්ණ හින්දා ඒක හරහා කරන්ට් ගලන්නේ නැහැ. හරි? ඒක හරහා කරන්ට් ගන්නෑ. මෙතනින් ගියාම ප්‍රතිරෝධයේ තියෙන පාරක් තියෙනවා යන්න ප්‍රතිරෝධය නැති පාරක් තියෙනවා යන්න. දැන් R එක හරහා කරන්ට් එක ගලන්නේ නැහැ. එහෙනම් යන්නේ කොහෙද? මේ ප්‍රතිරෝධය නැති පාරේ තමයි යන්නේ. මෙතනින් ආවා. මේ ප්‍රතිරෝධය නැති පාරේ මෙහෙන් ගියා. වෝල්ට් මීටරය හරහා කරන්ට් ගලන්නේ නැහැ කියලා මම පැහැදිලිවම කිව්වා. ඒ වෝල්ට් මීටරය හරහා කරන්ට් ගලන්නේ නැත්නම් ඒක පරිපූර්ණ හින්දා ඒක ප්‍රතිරෝධය අනන්තයි. එහෙනම් මේක හරහා ගියා. මේ R4 හරහා ගියා. ඊට පස්සේ මෙහෙන් ගියලා ඔයෙන් ගිහලා මේක හරහා ආයෙ වරක් කෝෂයට ආවා. ඔන්න ඒ විදිහට තමයි කරන්ට් එක ගලන්නේ. හරිද? එතකොට මට කියනවා දැන් මෙන්න මේක මෙතන විභව වැස්මක් මොකුත් තියනවද? නැහැනේ. එහෙනම් වෝල්ට් මීටර පාඩංගේ දැන් කීයද? බිඳුවයි. ඇයි මෙතන විභව වැස්මක් මොකුත් නැහැනේ. මෙතන කම්බියක් නේ තියෙන්නේ. මෙතන කම්බියක් තියෙන හින්දා විභව වැස්මක් මොකුත් නැහැ. මෙතන විභව වැස්මක් මොකුත් නැති හින්දා වෝල්ට් මීටර පාඩංගේ ශූන්‍යයි එතන. එහෙනම් R3 බිඳුවේදී මොකද වෙන්නේ? වෝල්ට් මීටර පාඩංගේ බිඳුවක් කියලා එන්නේ. හරිනේ. අපි සර්කිට් එක අඳින්න ඕනේ ඈ. සර්කිට් එක අඳින්න ඕනේ. ඔයාලා මොකද කරන්නේ? අර මෙතන R3 වෙනුවට කම්බි කෑල්ලක් දාලා සර්කිට් එක අඳින්න ඕනේ. අඳින්න හැමෝම R3 වෙනුවට කම්බි කෑල්ලක් දාලා R3 වෙනලාට කම්බි කෑල්ලක් දාලා සර්කිට් එක ආයෙ පාරක් අඳින්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම අඳින්න ඕනේ. R3 වෙනුවට කම්බි කෑල්ලක් දාන්න ඕනේ. හරිද? R3 වෙනුවට කම්බි කෑල්ලක් දාලා ආයෙ අඳින්න. හරිද? කම්බි කෑල්ලක් දාලා ඇඳලා කරන්ට් එක යන විදිය මාක් කරන්න. ඊට පස්සේ බැටරිය ධනාග්‍රයෙන් කරන්ට් එක ආවා. ඊට පස්සේ මෙහෙන් ගියා. ප්‍රතිරෝධය නැති පාරක් තියෙනවා ප්‍රතිරෝධය තියෙන පාරක් තියෙනවා. එතකොට ප්‍රතිරෝධය තියෙන පාරේ කරන්ට් එක ගලන්නේ නැහැ නේ. එහෙනම් මොකෙන්ද ගලන්නේ? ප්‍රතිරෝධය නැති පැත්තෙන් විතරයි කරන්ට් එක ගලන්නේ. මෙහෙන් ගියා. මේ R4 හරහා ආවා. මේ වෝල්ට් මීටරය හරහා ගලන්නේ ඒකේ ප්‍රතිරෝධය අනන්තයක් නේ. වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය අනන්තයක්. එහෙනම් වෝල්ට් මීටරය හරහා ගලන්නේ නැහැ. දැන් මෙහෙන් ආවා. ඇවිල්ලා පරිපථය සම්පූර්ණ කරගත්තා. ඔන්න ඔය විදිහට තමයි කරන්ට් එක ගලන්නේ. හරිද? ලියන්න මෙහෙම. මේව ලියන්න. මේව ලියන්න. R2 සමාන බිඳුව ඊට කියලා ලියලයි සර්කිට් එක අඳින්නේ. R2 නෙමෙයි R3 නේද? R3 සමාන බිඳුව ඊට. R3 සමාන බිඳුව ඊට කියලා ලියලයි සර්කිට් එක අඳින්න ඕනේ ඈ. R3 සමාන බිඳුව ඊට කියලා ලිව්වා සර්කිට් එක අඳින්න. ඔය තියෙන්නේ සර්කිට් එක මම ඇඳලා තින්නේ. ඔයාලට පේන්නේ අඳින්න ඕනේ සර්කිට් එක. හරි මෙතන කම්බියක් දැන් තියෙන්නේ. එතන කම්බියක් මේන් එන කරන්ට් එක මෙතනින් ගියා ප්‍රතිරෝධයේ තියෙන පාරක් තියෙනවා. ප්‍රතිරෝධය නැති පාරක් තියෙනවා. මේ R එක ෂෝට් වෙලා තින්නේ. මේන් ගියා R එක ෂෝට් වෙච්ච ඉඳ මෙහෙන් කරන්ට් එක ගියා R4 හරහා ගියා මෙහෙන් ආයෙ ආවා බැටරියට. හරිද? ඔය අපි අඳින්න R3 සමාන බිඳුවට. ඉතින් ලියන්න ඔයාලා මේව ලියන්න. වෝල්ට් මීටරය පරිපූර්ණ නිසා වෝල්ට් මීටරය කියලා ලියන්න V අකුර දාලා රවුන්ඩ් කරන්න. එතකොට වෝල්ට් මීටරය කියලා දෙන්න. වෝල්ට් මීටරය පරිපූර්ණ නිසා එය තුලින් I නොගලයි. වෝල්ට් මීටරය පරිපූර්ණ නිසා ඒ තුලින් I නොගලයි. ඒ කියන්නේ ඒක වෝල්ට් මීටරය පරිපූර්ණයි කියන එකේ තේරුම ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් කියන එක. හරිද? ඕන්නම් කොහේ හරි ලියලා තියන්න කොහෙන් හරි ලියලා තියන්න පරිපූර්ණ වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක කියලා ලියලා තියන්න. පරිපූර්ණ වෝල්ට් මීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයකි කියලා කොහෙන් හරි ලියලා තියන්න ඕන. හරිද? හරිද? වෝල්ට් මීටරය පරිපූර්ණ නිසා ඒ තුලින් I නොගලයි කියලා ලියවනේ. එම නිසා R2 හරහා විභව වැස්මක් සිදු නොවේ. එම නිසා R2 හරහා විභව වැස්මක් සිදු නොවේ. එවිට වෝල්ට් මීටර පාඨාංකය ශුන්‍ය වේ. ඒට වෝල්ට් මීටර පාඨාංකය ශුන්‍ය වේ. ඇයි? වෝල්ට් මීටර හයි වෙලා තියෙන්නේ මේ මෙතන විභවාන්තරයක් නැහැ වෝල්ට් මීටර දෙපැත්තේ. පේනවද ඔයාලට? බලන්නකෝ. පෙන්නන්න මම ඕන බලන්න. බලන්න මෙන්න මෙතන ලක්ෂයේ විභවයයි මෙතන ලක්ෂයේ විභවය මෙතන ලක්ෂයේ විභවය සමානයිනේ. හරි? ඇයි කම්බියක් නේ තියෙන්නේ? පැහැදිලිද මම මේ කියන්නේ? ඕන ඔයාලා ඒවත් පෙන්නන්න මාක් කළා. මෙතන ලක්ෂයේ විභවය මෙතන ලක්ෂයේ විභවය සමානයි. පාට කරපු රවුමක් හරි ඔයාලා කර ටිකක් දාන්න. දාලා පෙන්නන්න මෙතන ලක්ෂයේ විභවය මෙතන ලක්ෂයේ විභවය සමානයි. R2 හරහා විභව වැස්මක් වෙන්නේ නැහැ කියලා මම කිව්වනේ.
එහෙනම් මෙතන ලක්ෂ්‍ය විභවය මෙතන ලක්ෂ්‍ය විභවය සමානයි. හරි? ඒ R දෙක හරහා විභව වෙනස්මක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ මෙතන ලක්ෂ්‍ය විභවය මෙතන ලක්ෂ්‍ය විභවය සමානයි. හරි? මෙතන කම්බියක් තියෙන හින්දා මේ ලක්ෂ්‍ය විභවය මේ ලක්ෂ්‍ය විභවය සමානයි. ඒතකොට බලන්න වෝල්ට්මීටර් පාඩම්ගේ ශුන්‍යයි කියන පේනවද ඔයාලට? හරි? මෙතන කම්බි කෑල්ලක් තියෙන හින්දා මෙතන විභවයට මෙතන විභවය සමානයි. R මේක හරහා කරන්ට් ගලන්නේ නැහැ කියලා මම කියවනේ. මේක හරහා කරන්ට් ගලන්නේ නැහැ කියලා කියන්නේ මේක හරහා විභව වෙනස්මක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? මේක හරහා R දෙක හරහා කරන්ට් ගලන්නේ නැහැ කියලා මම ඔයාලට කියවනේ. R දෙක හරහා කරන්ට් ගලන්නේ නැහැ කියලා කියන්නේ R දෙක හරහා විභව වෙනස්මක් වෙන්නේත් නැහැ. එහෙනම් මෙතන විභවය මෙතන විභවය සමානයි. හරි? R දෙක හරහා විභව වෙනස්මක් වෙන්නේ නැති හින්දා මෙතන විභවයට මෙතන විභවයත් සමානයි. මෙතන කම්බියක් හින්දා මෙතන විභවයට මෙතන විභවයත් සමානයි. ඒව සේරම පෙන්නන්න මොකක් හරි මාක් එකක් දාලා පාඩ කරපු රවුමක් හරි මොකක් හරි දාලා පෙන්නන්න මෙතන විභවයට මෙතන විභවය සමානයි. R දෙක හරහා කරන්ට් ගලන්නේ නැති හින්දා මෙතන විභවයට මෙතන විභවය සමානයි. මෙතන විභවයට මෙතන විභවයත් සමානයි. මොකද කම්බියක් නේ. එහෙනම් වෝල්ට්මීටර් පාඩම්ගේ බිඳුව කියන එක තේරෙනවද? වෝල්ට්මීටර් හයි වෙලා තියෙන එකම විභවයේ තියෙන ලක්ෂ්‍ය දෙකක් අතරට. පේනවද? වෝල්ට්මීටර් හයි වෙලා තියෙන එකම ලක්ෂ්‍යයේ තියෙන විභව එකම විභවයේ තියෙන ලක්ෂ්‍ය දෙකක් අතරට. මෙතන විභවය මෙතන විභවය දෙක සමානයි. එකම විභවයේ තියෙන ලක්ෂ්‍ය දෙකක් අතරට වෝල්ට්මීටරයක් සෙට් වුණා කියලා කියන්නේ මොකද? ඒකේ වෝල්ට්මීටර් පාඩම්ගේ බිඳුවක් කියලා උත්තරේ. හරි? හරි. මම හිතනවා ඒකේ දැන් ඔය වෝල්ට්මීටර් පාඩම්ගේ ඔය අවස්ථාවේදී බිඳුව වුණා කියන එක තේරෙනවා. දැන් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. හරිද? R2 R3 අනන්තයක් වෙන වෙලාවට ඊළඟට කතා කරන්නේ. R3 අනන්තයක් වෙන වෙලාවට. හරිද? R3 අනන්තයක් වෙන වෙලාවට මොකද වෙන්නේ? R3 අනන්තයක් කියන එකේ තේරුම මෙතන නිකන් අර හිඩසක් තියනවා වගේ නේද? ඔතන නිකන් හිඩසක් තියනවා වගේ. R3 අනන්තයක් කියන එකේ තේරුම ඔතන හිඩසක් තියනවා වගේ. හරිද? ඔයාලා කියන R3 ආසන්නයි අනන්තය පිට කියලා. නැත්නම් R3 අනන්තයක් පිට කියලා කියන්නේ. R3 අනන්තයක් පිට. හරි. දැන් බලන්න. R3 අනන්තයක් වෙලාවට දැන් කතා කරන්නේ ඈ. බලන්න හැමෝම හොඳට. R3 අනන්තයක් වෙලාවට කරන්ට් එක ගලන විදිහ මම ඔයාලට පෙන්නන්නම්. හරිද? R3 අනන්තයක් වෙලාවට ඒ කියන්නේ මෙතන නිකන් හිඩසක් තියෙනවා වගේ. අනන්තයක් කියලා කියන්නේ මෙතන හිඩසක් තියෙනවා වගේ. ඒ අනන්ත ප්‍රතිරෝධයක් ඉතා විශාල ප්‍රතිරෝධයක් කරන්ට් එක ගලන්නවත් බෑ එතන. හරිද? හිඩසක් තියෙනවා වගේ. ඔතන හිඩසක්. එහෙනම් මොකද මේ කරන්ට් එක ගලනවා තිය පෙන්නන්නම්. බැටරිය ඉඳලා එනවා කරන්ට් එක. බැටරිය ඉඳලා එන කරන්ට් එක ඔය වගේ යනවා. ඕක හරහා යනවා. ඊට පස්සේ මෙතනින් එනවා. මෙතනින් ඇවිල්ලා මෙහෙට ගියොත් යන්න පුළුවන්ද මෙහෙට? බෑනේ. මෙහෙන් ගියොත් වෝල්ට්මීටර් හරහා යන්නත් බෑ. මෙතනින් ගිහලා මේක හරහා යන්නත් බෑ. එහෙනම් ඒක හරහා කරන්ට් ගලන්නේ නැහැ දැන් ඈ. හරි? ඒක හරහා කරන්ට් ගලන්නේ නැහැ දැන්. ඕන්න අර ඔයාලා උඩ රූපේ ළඟින් ලියලා තියන්න R එක ලුහුවත් වේ කියලා ලියලා තියන්න. උඩ රූපේ ගාවින් ලියලා තියන්න R එක ලුහුවත් වේ කියලා. උඩ රූපේ ගාවින් දැන් අපි එකක් ඇඳන්නේ දැන් පොඩ්ඩක් කරගනින්. ඒක ළඟින් ලියලා තියන්න R එක ලුහුවත් වේ කියලා ලියලා තියන්න. දැන් මෙතනදී ලුහුවත් වෙන්නේ නැහැ කියලා කියන්න ඕන මට. හරිද? උඩ රූපේ ගාවින් උඩ ඇඳපු එක ගාවින් R එක ලුහුවත් වේ කියලා ලියලා තියන්න. හරි. දැන් මේක බලාගන්න. මේක බලාගන්න. බැටරිය යන කරන්ට් එක මෙහෙන් ගියා. මෙතනින් ගියා. වෝල්ට්මීටර් හරහා යන්න බෑ කරන්ට් එක. ඇයි වෝල්ට්මීටර් පරිපූර්ණ හින්දා ඒක හරහා කරන්ට් එක යන්නේ නැහැ. මෙතන අනන්ත ප්‍රතිරෝධයක් තියෙන හින්දා එහෙන් යන්නත් බෑනේ. එහෙනම් අනිවාර්යෙන් කරන්ට් එක ගලන්නේ කොහෙන්ද? මේ R එක හරහා තමයි කරන්ට් එක ගලන්නේ. දැන් කරන්ට් එක ගලන්නේ R එක හරහා. හරි. R එක හරහා ගියා. මෙතනින් ආවා. ඊළඟ R4 හරහා ගියා. හරිද? R4 හරහා ගියා. ඊළඟ මෙහෙන් ආවා. මෙතනින් ආවා. පරිපථය සම්පූර්ණ කරගත්තා. ඔන්න ඔහමයි කරන්ට් එක ගලන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් R2 හරහා විභව බැස්මක් වෙන්නේ නැහැ. R2 හරහා විභව බැස්මක් වෙන්නේ නැහැ. මොකද ඒක කරන්ට් එක ගලන්නේ නැහැ. දැන් වෝල්ට්මීටර් පාඩම් විදිහට පෙන්වන්නේ මොකද? R1 දෙපසින් ගුවන්තරේ නේද? බලන්න මෙන්න මේ බලන්න මෙන්න මේක. බලන්නකො. මෙතන විභවයයි මෙතන විභවයයි මෙතන විභවය තුනම සමානයිනේ. ඇයි? මෙතන විභවයයි මෙතන විභවයයි මෙතන විභවය තුනම සමානයි. ඒ R2 හරහා කරන්ට් එක ගලන්නේ නැහැ. කරන්ට් එක ගලන්නේ නැති හින්දා මෙතන විභවයම තමයි මෙතන විභවය වෙන්නේ. එහෙනම් මේ ලයින් එකේම තියෙන එකම විභවයක. ඊට පස්සේ මෙන්න මේ ටික බලන්න. මෙතන විභවයයි මෙතන විභවයයි මෙතන විභවය තුනම සමානයි. තරු දාලා තියෙන්නේ. ඇයි ඒ? කම්බියක් නිදි කරලා තියෙන මේ තියෙන කම්බියක්. හරි මේ කම්බියක් තියෙන. එහෙනම් මෙතන මේ ලක්ෂ තුනේ විභව සමානයි. මේ ලක්ෂ තුනේ විභවත් සමානයි. එහෙනම් ඇත්තටම වෝල්ට්මීටර් පාඩම් වෙන්නේ මොකද? පරුවයි හાર્ට් එකයි අතර තියෙන විභවාන්තරය නේද හොයන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ R එක දෙපස විභවාන්තරය නේද? දැන් R එකට R4 ශ්‍රේණිගතයි නේද දැන්? පේනවද? R එකට R4 ශ්‍රේණිගතයි.
එහෙනම් ඔයාලා දන්නවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ අතර විභවාන්තර බෙදෙන්නේ කොහොමද කියලා දන්නවා කොහොමද? R1 ධන R4න් R1ට කොච්චරක් හම්බ වෙනවද? විද්‍යුත් ගාම බලය කැපිටල් E ගෙන්. කෝෂයේ විද්‍යුත් ගාම බලය කැපිටල් E කියලා දීලා තියෙනවනේ. R1 ධන R4න් R1 ධන R4න් R1ට කොච්චරක් හම්බ වෙනවද? කැපිටල් E ගෙන්. අන්න එහෙමයි ලියවෙන්නේ. ඒක තමයි වෝල්ට්මීටර පාඩම් එකේ. හරිනේ. හරි අපි දාමු ඔක. ඔයාලා දැන් ආයෙ පාරක් සර්කිට් එක අඳින්න ඕනි. දැන් ආයෙ පාරක් සර්කිට් එක අඳින්න ඕනි. කොහමද අඳින්න ඕනි? මෙතන හිඩසක් දාන්න ඕනි. මෙතන හිඩසක්. හරිද? ආයෙ පාරක් සර්කිට් එක අඳින්න ඕනි. මෙතන හිඩසක්. මෙතන වෝල්ට්මීටරේ ප්‍රතිරෝධය අනන්තයක් නේ. ඒකින්ද ඒක හරහා කරන්ට් එක ගලන්නෙත් නැහැ. එහෙනම් කරන්ට් එක ගලන්නේ මෙහෙන් ගියා, මේකෙන් ගියා, R1 හරහා ආවා, R4 හරහා ගියා, ආයෙ කෝෂයට ආවා. ඔන්න ඔය විදිහට කරන්ට් එක ගලන විදිහ පෙන්නනවා. ඔයාලට ඔය පේන රූපේ ඔයාලා අඳින්න ඕනේ. හරිද? ඒ රූපේ ළඟත් ඕන ලියලා තියන්න මොකද? වෝල්ට්මීටරය හරහා අයින් නොගලන නිසා වෝල්ට්මීටරය හරහා අයින් නොගලන නිසා R2 දෙපස විභව සමාන වේ. නැත්නම් R2 තුලින් විභව වැස්මක් සිදු නොවේ. වෝල්ට්මීටරය හරහා අයින් නොගලන නිසා R2 දෙපස විභව අන්තරයක් නැත. දැන් R2 දෙපස ඩෙල්ටා V සමාන බිඳුවයි. වෝල්ට්මීටරය හරහා අයින් නොගලන නිසා R2 දෙපස විභව අන්තරයක් නැත. R2 දෙපස විභව සමානයි. එහෙම ලියන්න. R2 දෙපස විභව සමානයි. ඒකේ කරන්ට් එකක් ගලන්නේ නැහැ නේ. ඔයාලා හොඳට මතක තියාගන්න මේවා විභාගෙදී නිතර චෙක් වෙන දේවල් ඈ. මොනවද? කරන්ට් එකක් ගලන්නේ නැති ප්‍රතිරෝධකයක් දෙපස විභව සමානයි. අන්න ඒකෙන්ද තමයි මේ ප්‍රතිරෝධය හරහා කරන්ට් එකක් ගලන්නේ නැති හින්දා තමයි ඒකේ දෙපැත්තෙම විභව සමානයි කියලා පෙන්වන්න අපි දෙපැත්තටම හාට් දෙකක් දාගත්තා. මෙතන විභවයම තමයි මෙතන විභවය. හරිද? ඔය විදිහට කරන්ට් එක ගලන විදිය පෙන්වන්න ඕනේ ඈ. මෙතනින් එන කරන්ට් එක මෙහෙන් ගියා, R1 හරහා ගියා, මෙතනින් ගියා, R4 හරහා ගියා, මෙහෙට ආවා. මෙහෙ කරන්ට් ගලන්නේ නැහැ. මොකද වෝල්ට්මීටරේ පරිපූර්ණයි. අනන්ත ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙනම් ඔයාලා පෙන්වන්න මේ ලක්ෂයේ විභවය, මේ ලක්ෂයේ විභවය, මේ ලක්ෂයේ විභවය එකමල විභවය. ඒ R2 හරහා විභව වැස්මක් සිද්ධ වෙන්නේ නැහැ නේ. R2 හරහා විභව වැස්මක් සිද්ධ වෙන්නේ නැති හින්දා මෙතන විභවය තමයි මෙතන තියෙන්නේ. මේ ලක්ෂ තුනේ විභව සමානයි. හරිද? ඒ වගේම මෙතන කම්බි හින්දා මේ ලක්ෂ තුනේම විභවත් සමානයි. හරිද? මෙතන කම්බියක් හින්දා මේ ලක්ෂ තුනේ විභව සමානයි. ඔයාලා ඉතින් මේ ටිකට රවුම් දානවා. මෙතෙන්ට රවුමයි, මෙතෙන් රවුමයි, මෙතෙන් රවුමයි දානවා නම් මෙතෙන්ට කොටු තුනක් වගේ දාන්න. මෙතෙන්ට කොටුවක්, මෙතෙන්ට කොටුවක්, මෙතෙන්ට කොටුවක් දාලා පෙන්නන්නේ ඒවා විභව සමානයි කියලා. විභව සමානයි කියලා පෙන්නන්න. දැන් ලියන්න. දැන් වෝල්ට්මීටර පාඩම් කියවන්නේ R1 දෙපස විභවාන්තරයයි. දැන් වෝල්ට්මීටර පාඩම් කියවන්නේ R1 දෙපස විභවාන්තරයයි. දැන් වෝල්ට්මීටරේ පාඩම් කියවන්නේ R1 දෙපස විභවාන්තරයයි. ඔයාලා මේ රූපය අඳින්න ඕනේ. එතකොට කොහොමද? මේ රූපය අඳින්න ඕනේ R3 අනන්තයක් විට කියලා මේ රූපය අඳින්න ඕනේ ඈ. මේ රූපය අඳින්න ඕනේ R3 අනන්තයක් විට කියලා ලියලායි අඳින්න ඕනේ. R3 අනන්තයක් විට කියලා ලියලායි ඔය රූපය අඳින්න ඕනේ. හරිද? බලන්න. හරි? වෝල්ට්මීටර පාඩම් කියවන්නේ R1 දෙපස විභවාන්තරයයි. හරිනේ? ලියන්න. දැන් R1 හා R4 ශ්‍රේණිගත නිසා. දැන් R1 හා R4 ශ්‍රේණිගත නිසා. දැන් R1 හා R4 ශ්‍රේණිගත නිසා. බලන්න. R1 R4 ශ්‍රේණිගත නිසා මම ලියනවාද R1 දෙපස ඩෙල්ටා V. R1 දෙපස ඩෙල්ටා V සමානයි මොකද? R1 ධන R4න් R1 ධන R4න් R4ට කීයක් නෑ R1ට නේද? ඔව් R1 ධන R4න් R1ට කීයක් හම් වෙනවද? මුළු විදුත් අර කෝෂ විදුත් ගාම බලය E. ඔන්නම ලියලා තියෙනවා. ඒ නිසා R1 දෙපස ඩෙල්ටා V සමාන R1 ධන R1 බෙදීම R1 ධන R4න් R1ට කීයක් හම් වෙනවද? මුළු විදුත් ගාම බලය කැපිටල් E. එහෙනම් බිඳුවයි මේකයි තමයි උත්තර දෙක. හරි?
බිංදුව යෝගය උත්තර දෙක තියෙන්නේ. තුන්වෙනි උත්තරේ තමයි උත්තරේ නේද? උත්තරය 3. අපි මේ හදන්න යන්නේ 2020 A level විභාගයට ආපු MCQ එකක් තමයි හදන්න යන්නේ. 2020 A level වලට ආපු MCQ එකක්. හරිද? හැමෝම හොඳට බලා ගන්න. හැමෝම හොඳට බලා ගන්න. ඔයාලට ওই ගානේ කියන්නේ හරිද? ওই ගානේ ඔයාලට කියන්නේ මෙතන දිනවලු පරිපූර්ණ බැටරියක් පරිපූර්ණ කෝෂයක් කියලා දිනවලු. ඒකේ විද්‍යුත් ගාම බලය වෝල්ට් 20ක් කියලා කියනවා. මෙතන භූගත කරලා දිනවා කියලා කියනවා. භූගත කරා කිව්ව ගමන් හොඳට අහගන්න. භූගත කරා කිව්ව ගමන්ම ඔයාලා මෙතන භූගතය හරහා කරන්ට් ගලනවා. ඒව එහෙම මාක් කරන්න එපා. සමහර ළමයි මම දැකලා දෙන එහෙමත් කරනවා. හරිද? විශේෂයෙන් මගේ පන්ති එහෙම ආවේ නැතුව නිකන් අලුතෙන්ම වගේ ආපු ගමන් ඒගොල්ලෝ කරන්නේ මේ වගේ සර්කිට් එකක් දැක්ක ගමන් ඒගොල්ලෝ කරන්නේ නිකන් පේපර් එකේ එහෙම භූගතයක් දැක්කම ඒ භූගතය හරහා කරන්ට් උත් මාක් කරනවා. භූගත වෙනවා කියලා කරන්ට් එක භූගත වෙනවා. එහෙම වේව නෑ. හරිද? භූගතයක් පෙන්වන එකේ එකම අදහස තමයි එතන වෝල්ට් බිඳුව කියලා මාක් කරගන්න. හරිද? එහෙනම් එතන බිඳුව නම් මේ ලක්ෂ්‍යත් බිඳුව තමයි වෝල්ට්. හරි. එතන ලක්ෂ්‍ය බිඳුව නම් මෙතන ලක්ෂ්‍යත් වෝල්ට් බිඳුවම තමයි. එයි එකම කම්බියනේ. එහෙනම් එකම කම්බියෙන්ද මෙතන භූගත කරපු තැන බිඳුව නම් මෙතන බිඳුව මෙතන බිඳුව. මෙතන බිඳුව නම් ඍණාත්මක බිඳුවයි ඍණාත්මක බිඳුව නම් ධනාත්මක වෝල්ට් 20යි. එහෙනම් මෙතන වෝල්ට් 20යි. ධන 20යි වෝල්ට්. එහෙනම් එතන ධන 20 නම් මෙතන ධන 20යි වෝල්ට්. හරි? එතන ධන 20යි වෝල්ට්. එතන ධන 20 නම් මෙතන ධන 20යි වෝල්ට්. හරි? ධන 20යි වෝල්ට්. හොඳට බලන්න. එහෙනම් මෙතන 20යි. මේ ඔයාලා දන්නවනේ මේ වෝල්ට් මීටරය හරහා එහෙම කරන්ට් ගලන්නේ නැහැ. මේ වෝල්ට් මීටරය හරහා කරන්ට් ගලන්නේ නැහැ. මොකද මේ පරිපූර්ණ වෝල්ට් මීටරය. පරිපූර්ණ වෝල්ට් මීටර හරහා කරන්ට් ගලන්නේ නැහැ. මේක හරහා එහෙම කරන්ට් ගලන්නේ නැහැ. හරි? මේ වෝල්ට් මීටරය හරහා කරන්ට් ගලන්නේ නැහැ. ඒක තිබ්බට කරන්ට් ගලන්නේ නැහැ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. මේක කරන්ට් ගලන විදිහ මාක් කරොත් කරන්ට් ගලන්නේ කොහොමද මේක? මේක කරන්ට් ගලන විදිහ මාක් කරොත් කරන්ට් ගලන්නේ කොහොමද? මෙතනින් වෝල්ට් මේ කෝෂයෙන් එන කරන්ට් එක ඇමීටරය හරහා යනවා. හරි? ඇමීටරය හරහා යනවා. ඇමීටරය හරහා ගිහලා කරන්ට් එක කොටසක් මේක හරහා යනවා. ඊට මේක හරහා යනවා ඉතින් කොටස. හරි මම මේක දාන්නම්කෝ i කියලා කරන්ට් එකක් එනවා. මෙතෙන් i1 කොටසක් යනවා. මෙතෙන් i2 කොටසක් යනවා. හරි? i2 කොටසක් යනවා. ඒ දෙක එකතු වෙලා ආයෙ බරක් මෙහෙන් යන කරන්ට් එකයි මෙහෙන් යන කරන්ට් එකයි දෙක එකතු වෙලා ආයෙ බරක් මේ මෙතන එනවා. i කරන්ට්. ඔන්නම තමයි කරන්ට් එක ගලන්නේ. මේ වෝල්ට් මීටරය හරහා එම කරන්ට් ගලන්නේ නැහැ. හරිද? අහගන්න හොඳට කියන එක. මම මේ ටිකක් හොඳට පැහැදිලි කරලා දෙනවා ගන්න ඈ. බලන්න දැන් ඔයාලට තේරෙනවා මෙතන බිඳුවයි මෙතන වෝල්ට් 20යිනේ. එතකොට මේ වෝල්ට් මීටරේ මෙහෙම සෙට් කරලා තිබ්බා කියලා ඒකෙන් කිසිම බලපෑමක් නැහැ. ඒක විභව අන්තරේ කියවන්න විතරයි වෝල්ට් මීටරේ හෙඩ්සෙට් කරලා තියෙන්නේ. ඒකෙන් බලපෑමක් නැහැ. ඇයි ඒ? ඒකේ හරහා කරන්ට් එක ගලන්නේ නැහැ. ඒතකොට මේ දෙන්න ශ්‍රේණිගතයි ඒ. ඇයි ඒක හරහා මෙහෙම කරන්ට් එක ගලන්නේ නැහැ. ඒක නිකන් මෙතනයි විභව අන්තරේ කියවන්න සෙට් කරපු එකක් විතරයි ඒක. ඒකෙන්ද ඒකෙන් බලපෑමක් නැහැ. මේ 40ට 60 ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතෙන්ද ඔයාලට මෙතන විභවය හොයාගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂයේ මේ පොයින්ට් එකේ විභවය හොයාගන්න පුළුවන්. එහෙනම් මේ පොයින්ට් එකේ විභවය හොයාගන්න විදිහ ඔයාලා දන්නවා. කොහොමද හොයාගන්නේ? විභව බෙදීමේ මූලධර්මය. හරිද? එහෙනම් 20 බෙදන්න ඕනි 40ට 60 අනුපාතයට. හරිද? 40ට 60ට බෙදලා මෙන්න මෙතන ලක්ෂයේ විභවය හොයාගන්න ඕනි ඔයාලා. හරි? ඔතන ලක්ෂයේ විභවය හොයාගන්න ඕනි. අපි හොයාගමු දෙක. හරි? විභව බෙදීමේ මූලධර්මය. එහෙනම් 40 ධන 60න් හරි? 40 ධන 60න් මම මේ 60ට කීයක් හම්බ වෙනවද කියලා බලන්නම්. මේ පොයින්ට් එකේ විභවය හොයන්න. 60ට කීයක් හම්බ වෙනවද? වෝල්ට් කියද? මෙතන 20යි මෙතන බිඳුවයි. වෝල්ට් 20යි. කියලා බලන්න. කීයද දෙන්නේ? මෙතන එනවා අපි බිඳුව සුළු කරලා මේ බිඳුවට මේ බිඳුව සුළු කරමු. එතකොට 4 6 එකතු කරලා 10යි. හරි? 60 බෙදීම 10යි කියලා කියන්නේ 60 බෙදීම 10යි කියලා කියන්නේ 60 බෙදීම 10යි කියලා කියන්නේ 6යි. 6 වල කියන 2යි කියලා කියන්නේ වෝල්ට් 12. එහෙනම් එතන ලක්ෂ්‍ය විභවය එන්නේ මේ පොයින්ට් එකේ විභවය එන්නේ වෝල්ට් 12ක්. නෑ පොයින්ට් එකේ විභවය නෙමෙයි මෙන්න මේ දෙක අතර විභව අන්තරය එන්නේ වෝල්ට් 12ක්. මේ ඕම් 62 පස්සේ විභව අන්තරය එන්නේ වෝල්ට් 12ක්. මේක 12ක් කියලා. හරි? එහෙනම් හරි මේ 62 පස්සේ විභව අන්තරය වෝල්ට් 12ක් කියලා. අර හොයාගත්ත 62 පස්සේ විභව අන්තරය. ඔන්න ඒක ලියන්න 60. ඕම් 62 පස්සේ ඩෙල්ටා V කියලා ලියන්න. ඕම් 62 පස්සේ ඩෙල්ටා V. හරිද? ඕම් 62 පස්සේ ඩෙල්ටා V තමයි 12 කියලා හොයාගත්තේ. එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕනි මෙතන බිඳුව නම් ඊට වැඩි මෙතන 12ක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඇත්තට එතන විභවය එන්නේ 12 වෝල්ට් කියලා තමයි. එතන විභවය එන්නේ වෝල්ට් 12ම තමයි. හරි? ඇයි? මෙතන 20යි මෙතන බිඳුවයි. ඔයාලා දැන් හොයාගත්තා 62 පස්සේ විභවාන්තරය කීයද කියලා. 62 පස්සේ විභවාන්තරය ඔයාලා 12යි කියලා හොයාගත්තා. කරන්ට් එක ගලන්නේ මෙහෙටනේ.
කරන්ට් එක ගලන්නේ මෙහෙම. එතකොට මෙතෙන්ට වැඩි මෙතන 12කින් වැඩි වෙන්න ඕනි කිව්වා. හරි. මෙතන IR විභව බැස්මක් නෙදී විභව බැස්මක් නේ මෙතන තියෙන්නේ. මෙතෙන් 12කින් අඩු වෙනවා මෙතෙන්ට එද්දි විභවය. හරි. කරන්ට් එක මෙහෙම ගලාගෙන එද්දි මෙතෙන්ට වැඩි මෙතන විභවය 12කින් අඩු වෙනවා. හරි. කරන්ට් එක මෙහෙම ගලාගෙන එද්දි මෙතෙන්ට වඩා මෙතන විභවය 12කින් අඩු වෙනවා. හරිද? මෙතෙන්ට වඩා මෙතන විභවය 12කින් අඩු වෙනවා කියලා කියන්නේ මෙතන 12 නම් තමයි මෙතන බිඳුව වෙන්නේ. එහෙනම් මෙතන 12ක් තියෙනවා. එහෙනම් මෙතන පොයින්ට් එකේ විභවය 12 කියලා හොයාගත්තා. හරි. මෙතන පොයින්ට් එකේ විභවය 12 කියලා හොයාගත්තා. හරි. දැන් ඔයාලා හොයන්න ඕනේ මොකද්ද? ඇමීටරේ පාඩම්කය අහන්නවනේ. ඒ කියන්නේ I හොයන්න ඕනේ. හරි I හොයන්න ඕනේ. ඔය I කියන එක කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. ඇයි? මේ සර්පණ ස්පර්ශය මෙතෙන්ට දැම්මා කියලා ඒක හරහා කිසිම කරන්ට් එකක් ගලන්නේ නැත්නම් මේ I එක I දෙක I කියන එක එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. හරි. පැහැදිලිද මම කියන්නේ? මේ වෝල්ට් මීටරය හරහා කරන්ට් පුවත් ගලන්නේ නැහැ නේ. කරන්ට් පුවත් ගලන්නේ නැහැ. ඒ කියන්නේ මම කියවනේ ඒකේ කිසිම බලපෑමක් නැහැ කියලා. ඒක අනන්ත ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක හරහා කරන්ට් ගලන්නේත් නැහැ. ඒක නිකන් අපි පොයින්ට් එකෙන් පොයින්ට් එක තියලා බලනවා මේකේ විභවාන්තරය කීයද කියලා හොයාගන්න තමයි මේක පොයින්ට් එක තියලා බලන්නේ. ඒක පරිපූර්ණයි. ඒකෙන්ද මේක හරහා කරන්ට් ගලන්නේ නැහැ. ඒක මේක ගෙනියලා මෙතෙන්ද තිබ්බා කියලා සර්කිට් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කරන්ට් එක ගලන එක. මේක ගෙනියලා මෙතනින් තිබ්බා කියලා සර්කිට් එකේ කරන්ට් එක ගලන එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් සර්කිට් එකේ කරන්ට් එක ගලන විදිහේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සර්පණ ස්පර්ශය මෙතන තිබ්බත් මේ K කියලා මෙතන තිබ්බත් මේ I කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් I හොයමු දඟුලු. I හොයමු. මේ සර්කිට් එකේ සමප්‍රතිරෝධය හොයමු. කීයද මේ සර්කිට් එකේ සමප්‍රතිරෝධය? මේ සර්කිට් එකේ සමප්‍රතිරෝධය කීයද? මේ සර්කිට් එකේ සමප්‍රතිරෝධය ගත්තම මෙතන ඕම් 100ක් තියෙනවා. මෙතන 40යි 60කුයි මේක බිඳුවේ ඉඳලා 100 දක්වා වෙනස් කරන්න පුළුවන් කියලා කියනවනේ. හරිනේ? මේ කියන්නේ බිඳුවේ ඉඳලා 100 දක්වා වෙනස් කරනකොට මෙතන මේ මුළු ප්‍රතිරෝධය තමයි 100. හරිද? මේ මුළු ප්‍රතිරෝධය 100යි. මේ සර්පණ ස්පර්ශය එහෙට මෙහෙට දාලා හරිද? එහෙට මෙහෙට දාලා මේ ලක්ෂණය අතර ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. හරි? එහෙනම් අපි බලමු සමග ප්‍රතිරෝධය ආ සමගයමු මේ මෙතන 40යි 60යි 100යි ඒ 100ට මේ 100 සමාන්තරයි. 40 මම කියන්නකම 40 ධන 60ක් තියෙනවා. ඒකට සමාන්තරගත වෙනවා 100ක්. එහෙනම් 100 සමාන්තරගත 100ක් නෙන්නේ 100 සමාන්තරගත 100 කියලා කියන්නේ 100 වෙදින දෙකයි. ඒ කියන්නේ ඕම් 50. ඕම් 50 කියලා එනවා එතන සමග ප්‍රතිරෝධය. එහෙනම් ඩෙල්ටා V සමාන IR දාන්න වෙන්නේ තියෙන්නේ. හරි මේ සේර එක සමග ප්‍රතිරෝධය ඕම් 50 කියන්නේ. එහෙනම් ඩෙල්ටා V සමාන IR දාන්න. ඩෙල්ටා V සමාන IR දාද්දි ඩෙල්ටා V කියද වෝල්ට් 20යි. I දන්නේ R ඕම් 50යි. බිඳුවට බිඳුව සුළු වෙනවා. I වලට එන්නේ කීයද? 2/5යි. 2/5 කියලා කියන්නේ 0.2යි. 0.2 ඇම්පියර්. හරි 0.2 ඇම්පියර්. 0.2 ඇම්පියර් කියලා කියන්නේ නෑ 2/5 කියලා කියන්නේ 0.4 ඇම්පියර් නේද? ඒ 2/5 1/5 නෙවෙයි 2/5 කියන්නේ 0.4 ඇම්පියර්. 0.4 ඇම්පියර් 0.4 ඇම්පියර් කියලා කියන්නේ ඕකේ මිලි ඇම්පියර් වල ඉන්නේ උත්තර දිග දෙන්න. එහෙනම් ඒක ලියන්න 400 මිලි ඇම්පියර් කියන්නේ. මිලි ඇම්පියර් 400ක් කියලා ලියන්න. ඕකේ ඒක උත්තරය. ඕක වෙනසක් වෙන්නේ නැහැ. ඕක වෙනසක් වෙන්නේ. හරිද? දැන් ඔයාලා බලන්න ඕනේ මොකද්ද? කරන්ට් එක හොයලා තින්නේ. දැන් ඔයාලා බලන්න ඕනේ මෙයා ගෙනින්න මෙතන තිබ්බ මෙතන ලක්ෂ්‍ය විභවය හොයන්න ඕනේ. ඒ කියන්නේ එතන 20යි නේද? එතන 20යි. මේක ගෙනින්න මෙතන විමුක්තිය වඩ පස්සේ කීයද විභවය? එතන බිඳුවයි නේ. එහෙනම් උත්තර ගන්න ලේසි නේද? x යදිට හොයන්න. k x යදිට. නෑ k y යදිට. k y යදිට. y ඇති විට. හරි මොකද වෙන්නේ? මෙතන ධන මේක ගෙනහිලා y තියනවනේ. මේක ගෙනහිලා y ලියුවම y ගේ විභවය කියලා 20යි නේ. එහෙනම් මෙතන විභවය 20යි. අන්න මේක ගෙනහිලා මෙතන තියෙනවා. ඒ කියන්නේ මෙතන විභවය 20යි. 20යි. මෙතන විභවය මොකද්ද? මෙතන විභවය මේ ඍණාත්මක ගෙන ඉල්සෙට්ලා දෙන 12ක් නේ. 20 අඩු වෙන 12. එහෙනම් කීයද 20 අඩු වෙන 12 කියන්නේ? වෝල්ට් 8යි. හරි මේ වෝල්ට් මීටර පාඩම් කරේ බලන්නේ k y යදිට වෝල්ට් මීටර පාඩම් කියලා ලියන්න වෝල්ට් 8යි. ඊළඟට අපි බලමු k x යදිට. k x යදිට. x යදිට. හරි වෝල්ට් මීටර පාඩම් කියලා ලියන්න k x යදිට. k ගෙනිහලා x යදුවාට පස්සේ ධනාග්‍රයේ තියෙන වෝල්ට් බිඳුවේ මේ ධනාග්‍රයේ මෙතන ගිහලා මේක ගෙනිහලා මෙතන දුවා ධනාග්‍රයේ තියෙන බිඳුවයි. හරි ඍණාග්‍රයේ ගිහලා තියෙන කියලා 12යි. ඍණ 12යි. එහෙනම් උත්තරේ නේද එතනට ඍණ 12යි කියලා උත්තරේ. ඍණ 12යි කියලා උත්තරේ. හරිනේ ඍණ 12යි වෝල්ට්. එහෙනම් 8යි වෝල්ට් වෙයි ඍණ 12යි වෝල්ට් විතර උත්තර දෙක. x දියේදී ඍණ 12යි වෝල්ට් y දියේදී 8යි වෝල්ට්. හරි ගලන කරන්ට් එක කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ මිලි ඇම්පියර් 400යි. හරි ඔන්න ඔක තමයි උත්තර ටික. එහෙනම් උත්තරේ විදිහට තෝරන්න ඕනි කීයද උත්තරේ? උත්තරේ විදිහට තෝරන්න ඕනි
kxc තියෙන වෙලාවට වෝල්ට් මීටර පාඩම්ගේ kxc තියෙන වෙලාවට වෝල්ට් මීටර පාඩම්ගේ ඍණ 12යි කියන්න ඕනි. ky තියෙන වෙලාවට වෝල්ට් මීටර පාඩම්ගේ ධන 8යි කියන්න ඕනි. ඊට පස්සේ කරන්ට් එක මිලි ඇම්පියර් 400 මිලි ඇම්පියර් 400 වෙන්න ඕනි කියන පස්වෙනි උත්තරේ තමයි උත්තරේ විදිහට තෝරන්න ඕනි. උත්තරේ 5. ආන්සර් එක 5. අනේ පස්වෙනි එක තමයි උත්තරේ. මේ අපි හදේ 2020 A level ගන්න. හරි අපි ඒක දාගමු මේ පිළිවෙලට දාගමු. හරිද? ඔයාලා මෙහෙම කරන්න. මුලින්ම දීලා තියෙන සර්කිට් එක හැම වඳින්න. දීලා තියෙන සර්කිට් එක හැම වඳින්න. හරිද? හරි. ඊට පස්සේ පෙන්නන්න I කියලා කරන්ට් එකක් මෙහෙන් යනවා. මෙහෙන් I එක කරන්ට් එකක් යනවා. මෙහෙන් I දෙක කරන්ට් එකක් යනවා. ඒක පෙන්නන්න. හරිද? හරිද? ඊට පස්සේ බලන්න අහගන්න. හරි මෙහෙන් I ආවා. මෙහෙන් I එක ගියා. මෙහෙන් I දෙක ගියා. ඊට A දෙක එකතු කරලා ආයෙ මෙහෙන් I ආවා. හරිද? විභව වෙනනම් ඊට පස්සේ මෙතන මොකද කරපු හින්දා එතන ලෝඩ් බිඳුවයි. ඒ ලයින් එකම බිඳුවයි. එතන බිඳුව නම් මෙතන ධන 20යි. ඒ මෙතන ඍණාත්මක වැඩි ධනාත්මක 20 වැඩි මෙතන 20යි. එහෙනම් මෙතනත් 20යි මෙතනත් 20යි. ඔය ටිකෙන් පෙන්නන්න. මේකේ මුළු ප්‍රතිරෝධය ohm 100යි. හරිද? සර්පණ ස්පර්ශකයේ එහෙට මෙහෙට වෙනස් කරලා සර්පණ ස්පර්ශකයේ එහෙට මෙහෙට වෙනස් කරලා බිඳුවෙන් ඉඳලා 100 දක්වා ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන් කියලා කියන්නේ මේ k සහ x අතර ප්‍රතිරෝධය. හරිද? ආයන් කියන්නේ මේ මුළු ප්‍රතිරෝධය 100 තියෙනවා හැමදෙන්න ඈ 100. හරි. බලන්නකො. අපි මුලින්ම මේක හදාගමු නේද? මුලින්ම කරන්ට් එක හොයාගමු. කරන්ට් එක හොයලා ඉතින් ටික හදන්න යන්නේ ඈ. මුලින්ම ඔයාලා මේක කරන්න. මේ ටික හදන්න එපා. මුලින්ම කරන්ට් එක හොයන්න. හරිද? මුලින්ම ඔයාලා කරන්න කරන්ට් එක හොයන්න ලියන්න සමග ප්‍රතිරෝධය හොයන්න ඕම් 50 කියලා. 40යි 60යි ශ්‍රේණිගතයි. 40යි 60යි ශ්‍රේණිගතයි. ඒ දෙකට ආයෙත් මෙතන තියෙන ඕම් 100 සමාන්තර කරලා තියෙනවා. එහෙනම් 40යි 60යි 100යිනේ ශ්‍රේණිගත හින්දා. ඒ 100ට මේ 100. මෙතන තියෙන 100ට මෙතන තියෙන 100 සමාන්තර කරලා. 100 සමාන්තර 100 කියන ඕම් 50. ඕම් 50යි. 100 සමාන්තර 100 කියලා කියන ඕම් 50ක් කියලා එනවා. දැන් එහෙනම් මේ සර්කිට් එකේ මුළු සමග ප්‍රතිරෝධය ඔයාලා හොයලා දිනවා ඕම් 50ක් කියලා හොයලා දෙනවා. මුළු සර්කිට් එකේ සමග ප්‍රතිරෝධය හොයලා දිනවා ඕම් 50ක්. එහෙනම් ඩෙල්ටා V සමානයි ආදා. ඩෙල්ටා V 20යි. ඒ බැටරි කෝෂයේ විදුලි ජාම්බලේ 20යි. කරන්ට් එක දන්නේ R 50යි. එහෙනම් I වලට ඔබ සුරු කරාම 2 වෙනින් 5 2 වෙනින් 5 කියන 4 වෙනින් 10 4 වෙනින් 10 කියන 0.4 ඇම්පියර් තියෙනවා. 0.4 ඇම්පියර් කියන්නේ 400 මිලි ඇම්පියර්. ඊට පස්සේ යටින් ලියන්න. වෝල්ට් මීටරේ පරිපූර්ණ නිසා වෝල්ට් මීටරේ පරිපූර්ණ නිසා වෝල්ට් මීටරේ පරිපූර්ණ නිසා K හි පිහිටීම වෙනස් කළද K හි පිහිටීම වෙනස් කළද මෙම I වෙනස් නොවේ. K හි පිහිටීම වෙනස් කළද මෙම I වෙනස් නොවේ. හරි වෝල්ට් මීටරේ පරිපූර්ණ නිසා K හි පිහිටීම වෙනස් කළද මෙම I වෙනස් නොවේ. ඔය කරන්ට් එක වෙනස් වෙන්නේ. අගෙන ඉන්න මෙම I වෙනස් නොවේ. හරි දැන් බලමු අපි මෙතන බිඳුව මෙතන 20යිනේ. එහෙනම් මෙතන ලක්ෂයේ විභවය හොයමු. හරි
ඔයාලා හොයන්න මොකද? දැන් ඔයන්න 60 ඕම් දෙපස ඩේටා V සමාන වෝල්ට් 12 කියලා. 60 ඕම් දෙපස ඩේටා V සමාන වෝල්ට් 12 කියලා හොයන්න. 60 ඕම් දෙපස ඩේටා V සමාන වෝල්ට් 12 කියලා හොයන්න. හරිද? 60 ඕම් දෙපස ඩේටා V සමාන වෝල්ට් 12 කියලා හොයන්න. ඒ කියන්නේ මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය වෝල්ට් 12යි. එහෙනම් මෙහෙටනේ කරන්ට් එක ගලාගෙන එන්නේ. එහෙනම් මෙතන 12ක් තිබිලා තමයි මෙතන බිඳුවක් වෙන්න නම් මෙතන 12ක් තියෙනවා. එතකොටනේ විභව වැස්ම 12ක් වෙන්නේ. හරි? මෙතන මෙහෙම කරන්ට් එක ගලාගෙන එද්දි මෙතනට වඩා මෙතන විභවය අඩු වෙන්න ඕනේ. කීයකට අඩු වෙන්නේ 12ක. එහෙනම් මෙතන 12ක තිබ්බොත් තමයි මෙතන බිඳුවට අඩු වෙන්නේ. එහෙනම් මෙතන 12යි වෝල්ට්. පෙන්නන්නේ ඒක 12යි කියලා. මෙතන ලක්ෂ දෙක අතර විභවාන්තරය 12යි. මේකට කරන්ට් එක ගලාගෙන එද්දි මෙතන 12ක තිබ්බොත් තමයි මෙතන 12ක් බහලා මෙතන බිඳුවට එන්නේ. එහෙනම් මෙතන 12ක තියෙනවා. 12යි මෙතන. හරි ඒක වෙන්නවා. හරි යන්නේ ලියමු අපි ky හැදෙන්න වෝල්ට් මීටර පාඨාංගය සමානයි v පාඨාංගය කියලා ලියන්නේ v අකුර දාලා රවුන්ඩ් කරලා පාඨාංගය කියලා ලියන්නේ එතකොට හරි ky හැදෙන්න v අකුර දාලා රවුන්ඩ් කරලා පාඨාංගය කියලා ලියන්නේ ky හැදෙන්න වෝල්ට් මීටර පාඨාංගය සමානයි k ගෙනහිල්ලා y වල දිවුවම වෝල්ට් මීටර පාඨාංගය කියලා කියන්නේ ධනාග්‍රයේ තියෙන වෝල්ට් 20 මේ ධනයේ තියෙන වෝල්ට් 20 හරි 20 ඍණාග්‍රයේ තියෙන 12 මේ ඍණ එක ගෙනහිල්ලා තියෙන 12 එහෙනම් 20 න් 12 කරනවා වෝල්ට් 8යි 20 න් 12 කරනවා වෝල්ට් 8යි ඊළඟට k ගෙනහිල්ලා x වල දිනවා k x වල දිවුවම මොකද වෙන්නේ ධනාග්‍රයේ තියෙන බිඳුවේ අන්න ධනාග්‍රයේ බිඳුවේ තියෙන මේ ධනාග්‍රය ගෙනහිල්ලා මෙතන දිවුවම k ගෙනහිල්ලා බිඳුවේ දිවුවම වෝල්ට් බිඳුව එන්නේ මෙතන දිවුවම වෝල්ට් බිඳුවයි එතන බිඳුවයි ඍණාග්‍රයේ තියෙන 12යි එහෙනම් බිඳුවේ 12 කරනවා ඍණ 12 වෝල්ට් කියලා උත්තරේ හරි මම හිතනවා මේ ගානක් හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා හරි මම එතකොට විභව වේදීමේ මූලධර්මයෙන් සහ ධාරා වේදීමේ මූලධර්මයෙන් ගණන් හතරක දෙනින් නතර කරනවා අපි යමු ධාරා නියාමකයේ කොටස සහ ප්‍රතිරෝධක පෙට්ටි කොටස උගන්වන්න ඉගෙන ගන්න යනවා